සුබ දවසක් සියලු දෙනාටම අප පවත්වන දේශන මාලාවේ තවත් එක් වැදගත් දේශනයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ බාර අමාත්‍යතුමා සමග අප කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස බස්නාහිර පළාත් පෙරපාසල ඒකේ අධ්‍යක්ෂකතුමා කළ ඉල්ලීමට නයිට් ආයතන එකඟ වුණා පෙරපාසල් ගුරුවරු 2000කට නොමිලේ RPL හරහා එන්නකෝ ලබා දෙන්න. මෙහිදී විභාගයට පෙනී සිටින ගුරුවරියන් අනිවාර්යයෙන්ම විභාගයෙන් සමත් වීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක දැනුම ලබා දෙන්න සෑම මුල් ළමා සංඝ ගුරුවරයෙකුටම තමගේ ගුරු ජීවිතය ආලෝකමත් කරගන්න තමගේ නිපුණතා සංවර්ධනය කරගන්න අවස්ථාව ලැබෙන පරිදි නොමිලේ දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය වශයෙන් අපි එකඟ වුණා. නැත්නම් අපි සමාජ සත්කාරයක් ලෙස තීරණය කරා සීල ගුරුවරයන්ට නොමිලේ අන්තර්ජාලය හරහා අවශ්‍ය දැනුම ලබා දෙනවා කියලා. sahay.com එන්නකෝ ෆෝ කියන ලින්ක් එක හරහා ඔබට ඊට පෙර පැවැත්වූ දේශන මාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් නව අමාත්‍යවරයෙක් ලෙස නව කැබිනට් මණ්ඩලයේ වයිකින් බාරගත් දිනේෂ් නන්දන මැතිතුමාට අපි ඉස්සන්ත වෙනවා. විශේෂයෙන්ම එතුමා නිසා තමයි අපේ ආයතනයත් මෙවැනි සමාජ සත්කාරයකට උර දෙන්න ඉදිරිපත් වුණේ. කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් වෙලා ඉන්න සමස්ත ශ්‍රී ලංකා වාසීන් අතර පෙරපාසල් ගුරුවරයෙක් කියන්නේ දැඩි පීඩනයේ බැටගාපු කණ්ඩායම. අපිට පුළුවන් වුණා බස්නාහිර පළාත පෙරපාසල් එකේ අධ්‍යක්ෂතුමාත් එක්ක එකතු වෙලා දැනුමෙන් සන්නද්ධ කරලා නිපුණතාවන්ගේ සන්නද්ධ කරලා පෙරපාසල් ගුරුවරියට ආලෝකයක් ලබා දෙන්න. ඒ කටයුත්තේදී විශේෂ බාර අමාත්‍යවරය වශයෙන් දිනේෂ් නන්දන මැතිතුමා සමග සිටීම එතුමාගේ ලිංගගත සහයෝගය මම හිතන්නේ මේ කටයුත්තේ සාර්ථකත්වයට ඉතාම ජවයක් වුණා. එබැවින් එතුමාට ඉස්සෙල්ලම වෙන්නේ මේ වැඩසටහන් මාලාව බස්නාහිර පළාතට නෙවෙයි සමස්ත ශ්‍රී ලංකා වාසී පෙරපාසල් ගුරුවරයන්ට මුල් ළමයින්ගේ දරුවන් සෙන දෙමාපියන්ට මුල් ළමයි අධ්‍යාපනය කරන උනන්දුව දක්වන සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන පරිදි අපි සකස් කරලා තියෙනවා. ඒක නිසා මේ දේශන මාලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා ඇතයි කියලා බලාපොරොත්තු වෙනවා. අද දේශනේ කතිකාචාර්යතුමා මේ විදිහට කටයුතු කරන්නේ නැත්නම් අද දේශනය මෙහෙවන්නේ ඔබ මේට පෙර දේශනට සම්බන්ධ වුණ නැත්නම් ඔබට හුරු පුරුදු අපගේ දීප්ති නිල්මනී මහත්මිය. එතුමිය අපි තෝරගත්තේ විශේෂයෙන්ම මධ්‍යස්ථාන කළමනාකරණය මුල් ළමයි සංවර්ධන දරුවන් සඳහා විෂය මාලාවට අදාළ ක්‍රියාකාරකම් පිළිබඳව ඇයට හසල අධ්‍යක්ෂින් සම්භාරයක් තියෙන නිසා අශෝකා පෙරපාසලේ විද්‍යාලපතිතුමිය ලෙස දරුවන් සමග කර කටයුතු කරපු අධ්‍යක්ෂින් සම්භාරය ප්‍රායෝගික දෙන දැනුම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම එන්නක ලබා දීමේ ඇගීම් කටයුතු ඇගීම් කාරණයක් ලෙස ඇය කටයුතු කිරීම නිසා එහි ඇගීම් කටයුත්තේදී ගුරුවරයන්ගෙන් පරීක්ෂා කළ බලන දැනුම මොනවද? දැනුම පරීක්ෂා කළ බලන කෝණ මොනවද? මේවා පිළිබඳ ප්‍රායෝගික අධ්‍යක්ෂින් සම්භාරයක් තියෙනවා. ඒ වගේම RPL හරහා එන්නක ලබා දීමේ කටයුතු වලදී ඒ ඇගීම් කටයුතු වලට සම්බන්ධ වීම තුළ අපගේ ගුරුවරයන් පුහුණු ගුරුවරයන් දක්වන අඩුපාඩු මොනවද? ඒක කොහොමද නිවැරදි කරගන්න ඕනේ? මේ වගේ ප්‍රායෝගික දැනුමත් ඈ තුල තියෙනවා. ඒක නිසා අපි ඇයට ආරාධනා කරේ මෙම ප්‍රායෝගික විෂයන් වලදී ඇයගේ දැනුම මුසු කරන්න කියලා විශේෂයෙන්ම ඇගීම් කටයුතු වලදී ඒ අවශ්‍ය කෝණයෙන් මේ දේශන මෙහෙවන්න කියලා. අද අපි කතා කරන්නේ මුල් ළමයි දරුවන්ගේ සමාජ සංවර්ධනය සඳහා වන තවත් එක් සුවිශේෂ ප්‍රතිකඩක් මුල් ළමයි දරුවාගේ භාෂා කුසලතා සංවර්ධනය. මම හිතන්නේ දරුවාගේ භාෂා කුසල සංවර්ධනය පිළිබඳව ලිඛිත විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ වලදී අනිවාර්යයෙන්ම ඔබගේ දැනුම පරීක්ෂා කර බලනවා. ඒක නිසා මුල් ළමයි දරුවාගේ භාෂා කුසලතා කියන්නේ මොනවද? ඒව සංවර්ධනය කරන්නේ කොහොමද? මේවා ගැන න්‍යායාත්මක දැනුමක් අවශ්‍යයි. මම හිතන්නේ මේ න්‍යායාත්මක දැනුම පුරිතා හොඳින් අද අපගේ කතිකාචාර්යවරිය දීප්ති මහත්මියගෙන් ඔබට ලැබේවි. මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා එතුමියට තම දේශනය ආරම්භ කරන ලෙස. බොහොම ස්තුතියි. ආයුබෝවන් ඔබ සැමට
අද අපේ දේශනා මාලාව තුළින් අද අපි බලාපොරොත්තු වෙන්නේ මුල් ළමාගේ දරුවන්ගේ භාෂා කුසලතා සංවර්ධනය පිළිබඳ කතා කරන්නයි. භාෂාවක් යනු නැත්නම් භාෂාවක් අපට ඕන වෙන්නේ කුමක් සඳහාද කියන ගැන අපි කතා කරොත් මිනිසා අතර හැඟීම් හා අදහස් ප්‍රකාශ කරන හෝ හුවමාරු වීමට කරගන්නා කවර ක්‍රමයක් වුවද භාෂාව වෙනවා. මිනිස්සුයි සත්තුයි යාළගේ හැඟීම් මිනිස්සු අතර හැඟීම් සහ අදහස් ප්‍රකාශ කරන්න අපිට මේ භාෂාවක් අනිවාර්යෙන් උවමනා වෙනවා. ඒ වගේම අර්ථවත් ශබ්ද රටා රූප රටා ගැලපීමයි භාෂාව මිනිසාගේ විශිෂ්ටම නිර්මාණය. භාෂාවත් එක්ක රූප රටා ශබ්ද රටා ගැලපිලා තමයි මිනිසාට මේ භාෂාව කියන විශිෂ්ට නිර්මාණය බිහි වෙලා තියෙන්නේ. ඒ වගේම ජනතාව අතර සම්බන්ධතාවය ගොඩනගන ඉතාමත් වැදගත් සමාජ සම්බන්ධය භාෂාවයි. ඔබ අපි හැමදෙනාම දන්නවා මම ඔබ සමග එක් වෙලා ඉන්නේ ඔබ මා සමග එක් වෙලා ඉන්නේ මේ භාෂාව කියන සමාජ සම්බන්ධතාවයේ නිසයි. ඒ වගේම භාෂාව සංස්කෘතිය නිරූපණය කරනවා. අපේ එක එක්කෙනාගේ සංස්කෘතියන් පිළිබඳ භාෂාව තුළින් තමයි නිරූපණය සිද්ධ වෙන්නේ. ඒ වගේම භාෂාව චින්තනයේ ප්‍රධානම උපකරණය වෙනවා. අපි එක එක්කෙනා හිතන සිතුවිලි ඒ සෑම දෙයක්ම භාෂාව මගින් තමයි ප්‍රකාශයට පත්වන්නේ. ඒ වගේම දුටු දෙයක් ගැන නිගමනයකට එළඹෙන්න. ඒ ගැන අපිට කතා කරන්න. අපි උදාහරණයක් දුන්නොත් අපි අලියා කියන වචනේ කතා කරොත් අපිට ටක් ගාලා අලියාගේ රූපේ මතක් වෙනවා. අලියා සමග අපේ දැක්කලා හරි අත්විඳපු සංජානන මතකයක් එනවා. ටක් ගාලා අපිට වචනේ මතකයට එනවා. ඒක දුටු දේ ගැන නිගමනයක් ඇති කරගන්න භාෂාව උවමනා වෙනවා. ඒ වගේම භාෂාව ඉගෙනීමේ වැදගත්කම. භාෂාව අධ්‍යාපනය ලබා දීමේ ප්‍රධානම මාධ්‍ය වෙනවා. අපි භාෂාවක් ඉගෙන ගන්නකොට අපි අධ්‍යාපනය ලබන්නේ අපේ භාෂාව තුලින්. එතකොට අපිට අධ්‍යාපනය ලබන්න නම් ප්‍රධාන වශයෙන්ම මාධ්‍ය වටපත් වෙන්නේ අපේ භාෂාවයි. ඒක තමයි අපේ එක එක්කෙනාගේ මව් භාෂාව. භාෂාව චින්තනයේ ප්‍රධානම උපකරණය වෙනවා. අපි තුළ ඇති වෙන සිතුවිලි වල ප්‍රධානම උපකරණය වෙන්නේ භාෂාව. අපිට ඇති වෙන සිතුවිලි අපි ප්‍රකාශයට පත් කරන්නේ අපේ භාෂාව මගින්. මව් බසින් අර්ථවත් ලෙස හා ඵලදායී ලෙස ඉගැන්වීමට හැකියවීම ලැබෙනවා. අපි කවුරුත් දන්නවා අපේ මව් බසින් තමයි අපි අපේ අධ්‍යාපනය ලබන්නේ. ඒකට ඵලදායී ලෙස ඉගැන්වීමට නම් අර්ථවත් ලෙස ඉගෙනීමට නම් අපේ මව් බස තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම විවේකය විනෝදයෙන් හා අර්ථවත් ලෙස ගත කිරීමට හැකි වෙනවා මේ භාෂාව මගින්. සංගමයෙන් යුතුව සිය අදහස් හා හැඟීම් ප්‍රකාශ කිරීමට හැකිවීම ලිඛිත භාෂාවේ හා ව්‍යවහාර භාෂාවේ ඇති වෙනස හඳුනා ගැනීමට. අපි දන්නවා මම ඔබත් සමග කතා කරන එක අපි මේ ව්‍යවහාරේ පාවිච්චි කරන වාචික භාෂාවේ උනට අපි ලිඛිත භාෂාවදී ලියන්නේ කොහොමද? ඒ වගේ වෙනස හඳුනා ගැනීමට අපට භාෂාව උපයෝගී වෙනවා. විවිධ ආකල්ප හා දක්ෂතා ඇති කර ගැනීමට. මෝ භාෂාවෙන් සංකල්ප සාධනයේ පහසු වීමට මේ සියල්ලක්ම සඳහා අපට භාෂාව උපකාරී වෙනවා. අපි දැන් බලමු සංකල්පයක් කියන්නේ මොකක්ද කියලා. සංකල්පයේ කොටස් දෙකකට බෙදෙනවා. සංකල්පයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. පළවෙනි කොටස තමයි වියුක්ත සංකල්පය, දෙවෙනි කොටස තමයි සංයුක්ත සංකල්පය. වියුක්ත සංකල්පය කියලා අපි කියන්නේ ආදරය වැනි අතින් ඇල්ලිය නොහැකි දේවල්. සංයුක්ත සංකල්පය කියලා කියන්නේ යම් දෙයක් අල්ලා අතගා බලා කියන්න පුළුවන් දේවල්. සංකල්ප තේරුම් ගැනීමේදී මව් භාෂාව බොහෝ වැදගත් වෙන්නේ අපට මෙන්න මේ සංකල්ප අවබෝධ කර ගැනීම පහසු වීම සඳහායි. සිංහල භාෂාවේ ස්වරූපය ගැන කතා කරද්දී සිංහල භාෂාව හින්දු ආර්ය සංස්කෘතියට වන්නක්. ඒ ශබ්දිත භාෂාවකි. ප්‍රාදේශීය විෂමතාවයන් තිබේ. විවිධ භාෂාවලින් පෝෂණය වූ මේ ලංකාවට පමණක් සීමා වූ භාෂාවක් වෙනවා සිංහල භාෂාව. භාෂා වර්ධනය කෙරේ බලපාන සාධක. කුඩා අවදියේ සිටම තමා හැදෙන වැඩෙන පරිසරය තුළ ඇති භාෂාව තම ව්‍යවහාරයට හුරු කරගත් ළමයාගේ ශාරීරික මානසික චිත්ත වේගයේ සමාජික සංවර්ධනයත් සමග
ඔහුගේ භාෂාවද වර්ධනය වෙනවා. ළමයා වයසින් වැඩිත්ම ඔහුගේ ඉන්ද්‍රියන්ද වර්ධනය වේ. විරුදුවියේදී ඉන්ද්‍රිය මගින් කළ හැකි ක්‍රියාකාරකම් අඩුයි. උදාහරණ වශයෙන් කන සම්පූර්ණ ඉන්ද්‍රියක් වුවත් මුල් කාලයේදී ඔහුට ඇසෙන්නේ හඳුනන්නේ මවගේ කටහඬ පමණයි. කල් යන විට විවිධ හඬවල් පරිසරයෙන් ඇසෙනවා. ඔහු ඒවා තේරුම් ගත යුතුයි. එම ශබ්ද වෙන් වෙන්ව හඳුනාගත යුතුයි. තවද උච්චාරණයේ ඉන්ද්‍රියවල වර්ධනය සිදුවන්නේද පියවරෙන් පියවරයි. මුලදී දරුවාට නිකුත් කළ හැකි වන්නේ තේරුමක් නැති ශබ්දයන් පමණයි. ඔහුගේ වර්ධනය සමග ඔහු තනි ශබ්ද නිකුත් කිරීමට පටන් ගන්නවා. ආ, වා, බූ එවැනි ශබ්දයන්. කල් යාමේදී ශබ්ද කිහිපයක්ම එකතු වී වචන උච්චාරණය කිරීමට පටන් ගන්නවා. පසුව ළමයා වචන ගලපා අර්ථවත්ව කියවීමට පුරුදු වේ. ඇස්, අත් වැනි ඉන්ද්‍රියන් වලද වර්ධනය මේ ආකාරයටම ක්‍රමයෙන් සිදුවේ. මෙම ඉන්ද්‍රියන් වර්ධනය ළමයාගේ භාෂා වර්ධනයට බලපායි. ක්‍රමානුකූල මානසික මෙන්ම චිත්ත වේගීක සංවර්ධනයන්ද අවශ්‍ය වේ. අපි දැන් බලමු භාෂා වර්ධනය කෙරේ බලපාන සාධක මොනවද කියලා. ප්‍රධාන වශයෙන් සාධක දෙකක් බලපානවා. පළවෙනි සාධකය තමයි පුද්ගල සාධක, දෙවෙනි සාධකය තමයි පරිසර සාධක. පුද්ගල සාධක තුළ කොටස් තුනකට නැවත බෙදෙනවා. ශාරීරික සාධක, මානසික සාධක, චිත්ත වේගික සාධක වශයෙන් පුද්ගල සාධක කොටස් තුනකට නැවත බෙදීම සිදු වෙනවා. පරිසර සාධකය නැවත කොටස් පහකට බෙදෙනවා. පවුල, සමවයසේ කණ්ඩායම්, පාසල, sannivedana මාධ්‍ය, ආගමික කටයුතු. මේ ආකාරයට පුද්ගල සංවර්ධනය කෙරෙහි බලපාන සාධක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිලා පුද්ගල සාධක නැවත කොටස් තුනකටත් පරිසර සාධක නැවත කොටස් පහකටත් යටතේ බෙදෙමින් භාෂා වර්ධනය කෙරෙහි කොහොමද බලපාන්නේ කියලා අපි එකින් එක කතා කර බලමු. පළමුවෙන්ම අප පුද්ගල සාධක තුන නැවත මතක් කරගනිමු. ශාරීරික සාධක, මානසික සාධක, චිත්ත වේගික සාධක. ශාරීරික සාධක කියන අනුමාතෘකාව යටතේ භාෂාවේ ප්‍රධාන ක්‍රියාකාරකම් 4ක් තියෙනවා. නැත්නම් අපි කියන චතුර්විධ භාෂා කුසලතා කියලා. චතුර්විධ භාෂා හැකියාවන් කියලා. ඒවා තමයි ඔබට පේනවා තිරේ සවන් දීම, කතනය, කියවීම, ලිවීම. එම ක්‍රියාකාරකම් සඳහා මූලික වන්නේ ඇස, කන, කට වැනි ප්‍රධාන ඉන්ද්‍රියන්. අපි නැවතත් ඒවා බැලුවොත් සවන් දීම සඳහා අපට මහෝපකාරී වෙන්නේ අපේ කන. කතනය සඳහා අපට උපකාරී වන්නේ අපේ කට. කියවීම සඳහා අපට උපකාරී වෙන්නේ කට සහ ඇස. සමහරට ඔබ හිතන්න පුළුවන් කියවන්න ඕනේ කට විතරයිනේ කියලා. නෑ, අපිට කියවන්න නම් දෙයක් බලන්න අපිට ඇසත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ලිවීම සඳහා අත අවශ්‍යයි. ඒ වගේම ඇස අවශ්‍ය වෙනවා. අත සහ ඇස දෙකම අවශ්‍ය වෙනවා. ඒ ලියන දේ බලන්න අපට ඕනේ නිසා ඇසත් අපට උපකාරී වෙන්නේ. මෙසේ ඉන්ද්‍රියන් ප්‍රධාන වුවත් මෙම කාර්යයන් අතර කිසියම් ආකාරයක සමෝදානිත බවක්ද ඇත. හොඳයි, අපි දැන් බලමු සවන් දීම සඳහා කන කොහොමද අපට උපකාරී වෙන්නේ කියලා. කනේ කාර්යය කුමක්ද කියලා. කනින් ඇසුණු දේ, ඇසින් දුටු දේ ප්‍රකාශ කිරීමට කට අවශ්‍ය වේ. මන්ද ඉන්ද්‍රියන් අතර සමබරතාවක් පැවතීම මෙයින් අදහස් වෙනවා. එම නිසා අදාළ ඉන්ද්‍රියවල දුර්වලතා ඇතිවීම භාෂා වර්ධනයද දුර්වල වීමට බලපායි. උදාහරණ වශයෙන් කන් ඇසීම දුර්වල වන විට සවන් දීමද දුර්වල වේ. කතාවේද අඩුපාඩු සිදුවිය හැකිය. ගොළු බව පවා ඇතිවිය හැකිය. විවිධ ශබ්ද වායුගෝලයට එකතු වී ශබ්ද තරංග වශයෙන් කන් කුහරයේ ඔස්සේ කන් බෙරේ වැඩිමත් සමගම කන් බෙරේට සම්බන්ධ ස්නායුව මොළයට එම පණිවිඩය ලබා දේ. පූර්ව අත්දැකීම් මහ මොළයේ තැන්පත් ඇති අර්ථවත් ශබ්ද රටා සමග සැසඳීමෙන් එම ශබ්දය හා අර්ථය තේරුම් ගනී. මෙය ක්ෂණිකව සිදුවන
ක්‍රියාවලියකි. මේ තමයි කන කොහොමද සවන් දීම සම්බන්ධව ක්‍රියාකාරී වෙන්නේ කියන එක. කතනය සඳහා කට කොහොමද අපට උපකාරී වෙන්නේ කියලා ඊළඟට අපි බලමු. ශබ්ද උච්චාරණය සඳහාද ඒ හා සම්බන්ධ ඉන්ද්‍රිය පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය අවශ්‍ය වේ. පෙනහැලි වලින් පටන්ගෙන පසුව ශ්වාස නාලය ඔස්සේ පැමිණ ස්වර තන්ත්‍රවල හැපීමෙන් කම්පනය ඇති වේ. එම කම්පනය දිව, තල්ල, මැද තල්ල, පසු තල්ල ආදී යම්කිසි ස්ථානයක ස්පර්ශ වීමෙන් නියමිත ශබ්දය උපදී. එයින් කතනය සිදුවේ. මේ ආකාරයට කට කොහොමද අපට කතනය සඳහා උපකාරී වෙන්නේ කියන එක ඔබට මින් පැහැදිලි වන්නට ඇත. කියවීම සඳහා කට සහ ඇස කෙසේ උපකාරී වෙනවද, කෙසේ ක්‍රියාත්මක වෙනවද කියලා ඊළඟට අපි සොයා බලමු. ඇසින් දකින රූප පවා මොළයට ගෙන යාම හා තේරුම් ගැනීම ඇසට සම්බන්ධ ස්නායු මගින් සිදුවේ. කියවීමට ඇසේ මනා ක්‍රියාකාරීත්වය අවශ්‍ය වේ. ඇස් පෙනීම දුර්වල වන විට කියවීමේ හා ලිවීමේ අපහසුව ඇති වේ. ලිවීම සඳහා අත සහ ඇස කෙසේ ක්‍රියාත්මක වෙනවද කියලා ඊට පස්ව අපි සොයා බලමු. ලිවීමේ ක්‍රියාවලියේදී අතේ මාංශ පේශීන් සේම ස්නායුවල හා මොළයේ ක්‍රියාකාරීත්වයද අවශ්‍ය වේ. මේ සඳහා බාධක පැමිණෙනහොත් ලිවීමේ බාධා ඇති වේ. භාෂා කාර්යයේදී මේවායේ ඒකාබද්ධතාවයන් අවශ්‍ය වේ. කිසියම් ඉන්ද්‍රියක සිදුවන දුර්වලතාවය ළමයාගේ භාෂා වර්ධනයට බලපායි. මෙමගින් ළමයාගේ භාෂා වර්ධනයට ශාරීරික සාධකවල බලපෑමද පැහැදිලි කරගත හැකිය. මානසික සාධක කොහොමද අපට බලපාන්නේ කියන එක අපි අනුමාතෘකාවක් යටතේ නැවත කතා කරනවා. මිනිස් මොළය මිනිසාගේ ක්‍රියාකාරී බවට විශේෂයෙන්ම බලපායි. ඉන්ද්‍රියක් මගින් ලැබෙන සංවේදන මොළය කරාගෙන එන්නේ අපගේ සංවේදන ස්නායු මගින්. මොළයේ අදාළ ක්ෂේත්‍රයේ ඇතිවන විද්‍යුත් රසායනික ක්‍රියාවලියකින් නිකුත් වන බලයක් අදාළ ඉන්ද්‍රියන් හැසිරවීම සඳහා අවශ්‍ය නියෝගය එම ඉන්ද්‍රියන් වෙත ගෙන යනවා. එය ගෙන යන්නේ චාලක ස්නායු මගින්. චිත්ත වේගීය සාධක පිළිබඳව ඊළඟට අපි කතා කරමු. බුද්ධිය අතින් මෙන්ම චිත්ත වේගික වශයෙන්ද පුද්ගලයෝ විවිධ වෙති. පුද්ගලයා තුළ උපතින්ම මාතෘ සෙනෙහස වැනි විද්‍යාත්මක නැඹුරු වීම ඇත. මව දකින දරුවා තුළ ඇතිවන චිත්ත වේගික තත්ත්වය ස්වභාවිකව ඇතිවන්නකි. පරිසරය මේ සඳහා බලපායි. උදාහරණ ලෙස කෝපයක් ඇති වූ විට මුහුණින් ඒ පිළිඹුම කෙරේ. චිත්ත වේගික ප්‍රකාශනයේලා භාෂාව ඉතාම වැදගත් වේ. භාෂාවේ ප්‍රධාන කාර්යයන් වන්නේ හිතකර චිත්ත වේග ප්‍රකාශනයයි. පෙර පාසල් වයසේ සිටම ළමයා තුළ චිත්ත වේග ස්ථාවරත්වයේ මිස අස්ථාවරත්වයක් ඇති නොකළ යුතුයි. අප ඒ සඳහා වග බලාගත යුතුයි. භාෂා වර්ධනය කෙරෙහි බලපාන සාධක පරිසර සාධක නැමැති අනුමාතෘකාව යටතේ ඒ හා සම්බන්ධව අනෙකුත් සාධක පිළිබඳව අප දැන් කතා කරමු. පරිසර සාධක අනුමාතෘකාව යටතේ භාෂා වර්ධනය කෙරෙහි බලපාන සාධක යටතේ අංක 1ටම අපට බලපාන පරිසර සාධකය තමයි පවුල. දෙවනුව සම වයසේ කණ්ඩායම්. තුන්වෙනුව පාසල. හතරවෙනුව සංනිවේදන මාධ්‍ය හා පස්වනුව ආගමික කටයුතු පරිසර සාධක ඔස්සේ අපේ භාෂා වර්ධනය කෙරෙහි බලපාන සාධක වේ. ඒ යටතේ අපි පළමුවෙන්ම පවුල කියන සාධකය ඔස්සේ කරුණු සොයා බලමු. බිලිඳු අවදියේ සිටම ළමයා තුළ පරිසරයෙන් ලැබෙන අත්දැකීම් මත සවන් දීම හා කතන කුසලතාවය වර්ධනය සිදුවේ. මේක පුංචි කාලේ ඉඳන් ළමයා ඉන්න නිවස් පරිසරයේදී අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ කතා කරන මේ
ස්වරූපයේ කතා කරන හඬ ළමයාට සවන් දීමට අවස්ථාව ලැබෙනවා. මේ තුලින් දරුවා මේවා අහගෙන ඉඳලා ඇහිලා එයත් කතා කරන්න නැත්නම් කතා කුසලතාවය වර්ධනය කරගන්න පටන් ගන්නවා. වාක් මාලාව ඔහු ලබා ගන්නේ පරිසරයෙන්. මොනවද කතා කරන්න ඕනේ? දැන් උපත ලැබු දරුවෙක් දන්නේ නැහැ ඔහුගේ මව් භාෂාව මොකක්ද කියලා. කතා කරන්න මොන වචනද කියලා ඔහු එනකොට අරන් ඉන්නේ නැහැ. ඔහු මේ හැම දෙයක්ම ඉගෙන ගන්නේ ඔහුගේ පවුල නැමැති වටපිටා පරිසරයෙන් ඔහුට ලැබෙන අත්දැකීම් සහ වාක් මාලාව. වචන කුස්සේ තමයි ඔහු භාෂා වර්ධනයේට මූලික පියවර තබන්නේ. ඔහුට හිතකර පරිසරයක් නොවන්නේ නම් ඔහුගේ වාක් මාලාව තියුණු නොවේ. මේන් අදහස් වන්නේ ඔබ දන්නවා එක එක දෙමව්පියන්ගේ එක එක විවිධ වූ අධ්‍යාපනික මට්ටම් වල පසු වෙන දෙමව්පියෝ ඉන්නේ. සමහර දෙමව්පියෝ හොඳ උසස් අධ්‍යාපනයක් ලැබුණු හොඳ බුද්ධිමත් දෙමව්පියෝ. ඒ අය හොඳ දේවල් නැත්තම් සාරවත් දේවල් පිළිබඳ කතා බහ කරනවා, දරුවන්ට අවස්ථාව දෙනවා, දරුවෝ සමග කතා බහ කරනවා. අධ්‍යාපනයක් නොලද සමහර පවුල්වල වෙන විසඳ දෙමව්පියන් කතා කරන්න දෙයක් දන්නේ නැහැ. යම් දේවල් පිළිබඳ වැඩිදුර අත්දැකීම් සහ දැනුමක් ඔවුන් තුළ නැහැ. එතකොට ඔවුන් වැඩිපුර දේවල් ගැන දන්නේ නැහැ කතා කරන්න. ඔවුන් දන්නේ පුංචි සරල දේවල් පිළිබඳ පමණයි. ඒ වගේ හිතකර පරිසරයක් නොවුනොත් දරුවන්ට අර වගේ හොඳින් අධ්‍යාපනය ලැබුව පරිසරයක සහ අධ්‍යාපනය නොලැබුව දෙමව්පියන් ඉන්න පවුල් පරිසරවල හිටියම අන්න මේ කියනවා වගේ ඔවුන්ගේ වාක් මාලාව දියුණු වෙන්නේ ඒ පවුල් පරිසරයේ බලපානවා. මේදී විශේෂයෙන්ම බලපාන්නේ පවුලයි. මුලින්ම ඔහු කෙරේ බලපාන්නේ මව සහ පියයි. ඔබ දන්න පුංචි දරුවෙක් විපත ලැබුව දවසේ ඉඳන් ඉන්නේ වඩාත් සමීප කෙනා මව. ක්‍රමක්‍රමයෙන් ඔහු පියා සමග සම්බන්ධතාවය ඇති කරගන්නවා. එතකොට පවුල තුලින් ඔහු ඉස්සෙල්ලාම සම්බන්ධතාවය ඇති කරගන්නේ මව සහ පියා එක්කයි. ක්‍රමයෙන් බහතෝරන යුගය වන විට සහෝදර සහෝදරියන් තමන්ගේ නිවසේ ඉන්න තමන්ට ඉන්න සහෝදර සහෝදරියන් තවත් නිවසේ ඉන්න වැඩිහිටියන් අසල්වාසීන්ගේ ඇසුරද දරුවාට ලැබෙනවා. මුල් අවුරුදු 5 තුළ ළමයාගේ භාෂා වර්ධනයට පවුල හා පරිසරය බලපාන අන්දම පිළිබඳ මැඩෝනා ස්මිත් මෙසේ දක්වා ඇත. වයස අවුරුදු 1 දී ළමයා පවුල හා පරිසරය තුලින් වචන 3ක් ඉගෙන ගන්නු ලබනවා. වසර එකහමාරක් තුළදී වචන 22ක්. වසර 2කදී වචන 212ක්. වසර 2කමාරක් තුළදී වචන 446ක්. වසර 3කදී වචන 896ක්. වසර 3කමාරකදී 1222ක්. වසර 4කදී වචන 1540ක්. වචන අවුරුදු 4කමාරකදී වචන 1870ක්. ඔබට පේනවා මැඩෝනා ස්මිත්ගේ දක්වා ඇති ආකාරයට වසර 5ක් සම්පූර්ණ වෙනකොට දරුවා වචන 2072ක් ඉගෙනගෙන තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තරම් හැකියාවක් ලබා ගන්න බව. මුල් අවුරුද්දේදී ලබා ගන්න දරුවා වචන 3යි. වසර 5ක් වෙනකොට වචන 3ක් දැනගත්ත දරුවා වචන 2072ක් දක්වා ඉගෙනගෙන ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමට ඔහු සූදානම් බව පෙන්වනවා. කුඩා කල ඔහුගේ නිවසේදී ඔහුට ලැබෙන අත්දැකීම් මේ සඳහා ප්‍රයෝජනවත් වන බව පැහැදිලි වන්නා. දැන් අපි බලමු සමවයස් කණ්ඩායම් වලින් කොහොමද භාෂා වර්ධනය සඳහා උපකාරී වෙන්නේ කියලා. වයස අවුරුදු 3 පමණ වන විට ළමයා සමාජ පරිසරයට යොමු වෙනවා. ඔහු තම වයසට සමාන අයගේ ඇසුර ලබා ගන්නවා. සවන් දීම, කතන යන භාෂා හැකියා දියුණු වන්නේ මෙම වයසේ කණ්ඩායම් ඇසුරෙනි. දරුවන් නැලවීම, දොස්තර මහතෙකු ලෙස කටයුතු කිරීම, රියදරකු හා ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීම, සෙල්ලම් බත්තිවීම, සෙල්ලම් කඩ දැමීම වැනි භාෂා වර්ධනයට ඉවහල් වන ක්‍රීඩා කටයුතු මගින් ළමයා තුළ යහපත් භාෂා වර්ධනයක් ඇති වෙනවා. ඔබට පේනවා සමවයස් කණ්ඩායම් තුලින් ඊළඟට දරුවා කොයිතරම් දුරට සවන් දීම සහ කතනය කෙරෙහි හැකියාවන් දියුණු කරගන්නවද කියලා. මේ සඳහා මේ වයස් වන විට ඒ කියන්නේ වයස අවුරුදු 3 පමණ වන විට ළමයාට තමන්ගේ පවුලේ වෙනත් ඥාති හිත මිත්‍රාදීන්ගෙන් හෝ අසල්වැසි
හිත මිත්‍රාදීන්ගෙන් දරුවන් සමග හෝ සමවයස් කාණ්ඩයන් මේ එකතු කර ඒ අය සමග ඇසුරු කරන්න ඒ අය සමග අත්විඳින්න අවස්ථාව අපි උදා කර දෙන්න දෙමෝපිය වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ ක්‍රියා කරන්න ඕනේ කියලා මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි. පාසල කොහොමද අපේ දරුවන්ගේ භාෂා සංවර්ධනය කෙරෙහි බලපාන්නේ කියලා ඊළඟට අපි බලමු. පවුලෙන් සහ සමවයස් කණ්ඩායම් වලින් දරුවා භාෂා වර්ධනය ක්‍රමක්‍රමයෙන් සිදු කරගෙන අවසානයේදී ඔහු පැමිණෙන්නේ පෙර පාසලටයි නැත්නම් පාසලටයි. පෙර පාසල තුලද ළමයා කරනු ලබන ක්‍රියාකාරකම් මගින් හා ගුරුවරියගේ මඟ පෙන්වීම යටතේ භාෂාව වර්ධනය සිදු වෙනවා. මෙහිදී ළමයා සවන් දීමට යොමු කරන හා කථනයට යොමු කරන ක්‍රියාකාරකම් තුලින් ළමයාගේ වර්ධනය සිදු කිරීමට උනන්දු වීම ගුරුවරියගේ යුතුයකමක් හා වගකීමක් වේ. මේ අවස්ථාවේදී ඔබ වෙතෙන පුංචි දුවා දරුවන්ට ගේ භාෂාව අපේ විෂය ශාස්ත්‍රීය භාෂා විධිමත් පාසල් විෂය නිර්දේශයේ අපේ මව් භාෂාව නැත්නම් සිංහල විෂය කියන විෂය ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්න නම් හොඳින් ඔබ පෙර පාසලේදී මේ භාෂාව සංවර්ධනය කරන්න ඕනේ. හොඳින් භාෂාව පිළිබඳව සංවර්ධනය සිදු වුණ දරුවෙට තමයි හොඳින් භාෂාව ග්‍රහණය කරගෙන විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. මේ නිසා පාසල තුලදී ඔබ ඔබේ වගකීම නිසි ආකාරයෙන් සිදු කරන්න දෙමෝපියන් යටතේ හා සමවයස් කාණ්ඩයන් ඇසුරේ ඉඳලා ඔබ වෙත එන දරුවා ඔබ ඒ දරුවා දැනගෙන හිටපු මට්ටමේම තියනවද නැත්නම් දරුවා භාෂාවේ සංවර්ධනය වෙලා හිටපු තත්ත්වයට වඩා ඔබ දියුණු කරනවද කියන එක ඔබේ දක්ෂතාවය මත මෙතනදී උරගා බැලිය හැකි වෙනවා. ඒ නිසා ඔබේ වගකීම වන්නේ පාසල වෙත ආපු ඒ දරුවා යම් දෙයක් යම් භාෂාවේ යම් ප්‍රමාණයක් දැනගෙන ආපු දරුවව මෙතනින් එහා තව පියවරක් දෙකක් උඩට නගවා ගැනීම ඔබගේ යුතුයකම වෙනවා. සංනිවේදන මාධ්‍ය වලින් කොහොමද අපේ දරුවන්ගේ භාෂා සංවර්ධනය සිදුවන්නේ කියලා අපි ඊළඟට කතා කරන්නේ. ගුවන් විදුලිය රූපවාහිනිය මෙහිදී වර්තමානයේදී ප්‍රධාන වෙනවා. ඔබ දන්නවා අපේ නිවෙස්වල නැත්නම් ඔබ සමාජයේ වෙන විට සෑම ගෙදරකම ගුවන් විදුලියක් රූපවාහිනියක් අනිවාර්යෙන් තියෙනවා. එහෙම උපකරණයක් මාධ්‍යයක් නැති වෙනවා නම් එහි බොහෝ කලාතුරකින්. ඒ වගේම චිත්‍රපටි, සංගරා, දැන්වීම් පත්‍රිකා ආදීද මෙහිදී විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම ජංගම දුරකථනයක් නැතිතරම් එක පුද්ගලයෙක් ගත්තොත් එක පුද්ගලයෙක්ට දුරකථන දෙකක් තුනක් අවම වශයෙන් ඔහු සතුව තියෙනවා පාවිච්චි කිරීම සඳහා. සංනිවේදන මාධ්‍ය ඒ තරම් දුරට පුළුල් වෙලා සංවර්ධනය වෙලා තියෙන යුගයක තමයි ඔබෙත් මගෙත් දරුවෝ සිටින්නේ. අවසාන වශයෙන් ආගමික කටයුතු කොහොමද දරුවන්ගේ භාෂා වර්ධනයට උපකාරී වන්නේ කියලා අපි කතා කරමු. මේදී එක් ආගම් වලට එක් ජාතීන්ට අදාළ ඕන් විසින් අදහන ආගම් වලට අනුව ඔවුන් යන පන්සල, කෝවිල, පල්ලිය, මුස්ලිම් පල්ලිය වැනි ආගමික ස්ථානවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මොකද එතනදී තමයි තමන්ගේ සංස්කෘතියට නැත්නම් තමන්ගේ ජාතියට අනන්‍ය වූ සංස්කෘතිය පිළිබඳව දරුවා මූලික දැනුම ලබා ගන්න තැන. ඔබ දන්නවා පන්සලට ගියොත් පන්සලේ භාවිතා කරන වචන අතුගාන හැමදිනවා පෙන් ඊළන්පස ඔය ආකාරයේ වචනද බෝධි පූජා බෝධිය අපි ක්‍රිස්තියානි පල්ලියක් ගත්තොත් දරුවන්ට තියෙනවා මේ ගීතිකා පූජ්‍යව මෙහෙයන් ඒ වගේ ඒ පල්ලිය මුස්ලිම් ක්‍රිස්තියානි පල්ලිය ආගමික තියෙන සංස්කෘතිය ඒ සම්බන්ධ තියෙන වචන ඒ වගේම කෝවිලක් ගත්තොත් එතන ඉන්න දේවගතිතුමා කෝවිලේ භාවිතා වෙන දෙවියන් වඳින යාතිකා කරන ක්‍රමවේද ඒවයිදී හැසිරෙන ආකාරය වැනි විවිධ ආගමික ස්ථාන වලින් විවිධ වූ අනන්‍යතාවයන් ඔප්පු වෙනවා. එහිදීද තමන්ගේ භාෂාවට අදාළව පරිසර සාධකයක් ලෙස ආගමික කටයුතු නැත්නම් ආගමික සිද්ධාස්ථාන වලින් ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු වෙනවා. ඒ එක් පුද්ගලයාගේ ජාතිය සහ ආගම අනුව ඔහු ලබන අත්දැකීම් වෙනස් වෙනවා. ඒ වුණාට අපි පොදුවේ ගත්තොත් පෙර පාසල් දරුවන්ට විවිධ වූ මෙවැනි ආගමික අත්දැකීම් තමන්ගේ පෙර පාසලට එන දරුවන් විවිධ ආගමික අදහන දරුවන් හරහා
මුළු පෙර පාසලේ දරුවන් අතර බෙදා ගැනීමට හොඳ අවස්ථාවක් සැපේනවා. ඒ නිසා ගුරුවරයන් මඟ පෙන්වීම ගුරුවරයන්ගේ මඟ පෙන්වීම යටතේ පෙර පාසල තුළ සිටින සෑම ආගමකම සෑම ජාතිකම දරුවන්ට එක් අයට ආරේනිකු ආගමික කටයුතු සහ ආගමික ස්ථාන සම්බන්ධව ලැබෙන දැනුම භාෂාත්මක දැනුම ලබා දීමට කටයුතු කරන්න ඔවුන් යොමු කරගන්න. භාෂාව ඉගෙන ගන්නා ක්‍රම පිළිබඳව අපි කතා කරමු. මෙතනදී භාෂාව ඉගෙන ගන්නා ක්‍රම තුනක් යටතේ අපි ඔබට කතා කරනවා. පළවෙනි ක්‍රමය යටතේ තනි තනිව කතා කරනවා. භාෂාව ඉගෙන ගන්නවා තනි තනිවම. සමූහ වශයෙන් ඉගෙන ගන්නවා දෙවෙනි අවස්ථාවේදී. තුන්වෙනි අවස්ථාවේ යම් යම් වස්තුන් ආශ්‍රයෙන් අපි ඉගෙන ගන්නවා භාෂාව. මානව ශිෂ්ටාචාරයේ ඊටාම වැදගත් උපකරණයක් ලෙස භාෂාව සැලකිය හැකියි. මිනිසා ලැබූ විශිෂ්ටම ජයග්‍රහණය වන්නේ භාෂාව පරිහරණය කිරීම බව වයිට් හීඩ් නම් අධ්‍යාපනඥයා පවසනවා. ඔහුගේ අදහස් අනුව ළමයාගේ අනාගත ජයග්‍රහණය, විධිමත් අධ්‍යාපනය ලැබීම, සමාජ සම්බන්ධතා, බුද්ධි වර්ධනය ආදී සමස්ත පෞරුෂ වර්ධනයට භාෂාව ඉවහල් වෙනවා. මිනිසා භාෂාව පරිහරණය කරන්නේ සංකේත වලින්. යමක් අවබෝධ කරගන්නේ එම සංකේත සංජානනය කිරීමෙන්. භාෂාව ඉගෙන ගන්නා ක්‍රම යටතේ භාෂාවේ ශබ්ද ගුණය පමණක් නොව ඉඟි බිඟි වලට ප්‍රතිචාර දැක්වීමටද ඔහුට හැකියාවක් ඇත. මුල් ළමාවිය දරුවාගේ භාෂාවේ මුල්ම පියවර වන්නේ හැඬීමයි. දෙවන පියවර වන්නේ සවන් දීමයි. නවජ දරුවා උපතේ සිටම මෙම හැකියාව නිරූපණය කරයි. දරුවා භාෂාව ඉගෙන ගන්න ආකාරය වන්නේ හැඬීම, සවන් දීම, පූජනය, ලාලනය, කරව් කිරීම, වචන කතා කිරීම යන ආදීන්යි. උපන්දා සිටම විවිධ ශබ්දවලට සවන් දීමට පුරුදු වන දරුවා තමන් අත්දකින ශබ්දවලට හුරු පුරුදු වී පූජනය, ලාලනය, හැඬීම වැනි මූලික අවස්ථා කතා කිරීමට ක්‍රමානුකූලව හුරු පුරුදු වන ප්‍රවේශයක් ලෙස දැක්වීමට පුළුවන්. ළමා මනෝවිද්‍යාවට අනුව දරුවාගේ භාෂා වර්ධනයට තුඩු දෙන සාධක පිළිබඳව අපි කතා කිරීමට යන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට ඔබ ළඟට එන දරුවා යම් කිසි ප්‍රමාණයකට මේරීමකට නැත්නම් පරිණත වීමකට පත් වෙලා ඉන්නේ. ඒ වගේම ඉගෙනීමට සූදානම් වීමකින් ඉන්නේ. ඉතින් ළමා මනෝවිද්‍යාවට අනුව දරුවාගේ භාෂා වර්ධනයට තුඩු දෙන ප්‍රධාන සාධක දෙකයි. පළවෙනි සාධකය මේරීම හෙවත් පරිණත වීම, ඉගෙනීම. මේරීම හෙවත් පරිණත වීම පිළිබඳව අපි කතා කරමු. ඇතුළතින් සිදුවන ළමයාගේ වර්ධනය මේරීම නම් වේ. මේ සඳහා හාරමය සාධක දිනෙන් දින වයස්ගත වීම හැඳින්වේ. ළමයාගේ පෝෂණය හා සෞඛ්‍යමය නිරෝගීතාවය මේ සඳහා බලපායි. නිසි මේරීමකින් තොරව දරුවාට එම කාර්යයන් ඉටු කළ හැකි නොවේ. උදාහරණයක් ලෙස ඔබට දැක්වුවොත් දරුවාට ඇවිදීමට හැකිවන්නේ මාස 12කදී නැත්නම් අවුරුද්දක් වන විට දරුවට ඇවිදීමට හැකියාව ලැබෙනවා. ඒත් ඔවුන් එකපාර ඇවිදින්නේ නැහැ. දනගාලා හිමින් සැරේ යම් දෙයක් අල්ලගෙන වැටෙමින් තමයි ඔවුන් තමගේ ශරීරය පොළොව මත කෙලින් සිටුවාගෙන හිමින් සැරේ අඩියක් ඉස්සරහට තබමින් ඇවිදීම ආරම්භ කරන්නේ. කෙතරම් උත්සාහ කළත් අප ඊට කලින් මෙම ඇවිදීම දරුවාට කර හැකි වන්නේ නැහැ. එසේ කළ නොහැක්කේ දරුවාගේ ඇතුළතින් පරිණත වී නැති බැවින්. නැතහොත් දරුවා ඇවිදීමට තාම දරුවා තුළ මේරීමක්, වැඩිවීමක් සිදු වෙලා නැති නිසා. තාම දරුවාගේ ශරීරය ඇවිදීම සඳහා සූදානම්පත් එක්ක නැති නිසා. ඉගෙනීම තුළින් වන්නේ ළමයා ජීවත් වන පරිසරය තුළ පංච ඉන්ද්‍රිය උත්තේජනය කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ලබා ගන්නා අත්දැකීම් වේ. විවිධ දේ දැකීමෙන්, අත ගෑමෙන්, ඇසීමෙන්, ගඳ සුවඳ රස හඳුනා ගැනීමෙන් ලැබෙන අත්දැකීම් තුළින් ඉගෙනුම ලබයි. අපි කෙටියෙන් සඳහන් කළොත් පංච ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් දරුවන් ඉගෙන ගැනීම තමයි එම දෙවෙනි කාරණාව ඔස්සේ සඳහන් කරන්නේ. මාස 12ක් වන විට දරුවාට වචන උච්චාරණය කිරීමේ හැකියාව ලැබෙනවා. මාස 8 සිට දරුවාට
වචන උච්චාරණය කර නොහැකි වුවත් නොයෙක් දේ පෙන්වීමට හැකියාව ලැබෙනවා. ඔබ දන්නවා වසරක් වන විට දරුවට කතා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මාස 8ක් පමණ වන විට දරුවා මවට මම එහෙම පුංචි ශබ්ද නිකුත් කරමින් කතා කිරීමට උත්සාහ කරන බව පේනවා. අම්මා, තාත්තා, අයියා, අක්කා, කිරි බෝතලය, තොටිල්ල වැනි දේ ගැන ඇසූ විට ඒ දෙසට අත දිගු කර පෙන්වීමට හැකියාව ලැබෙනවා. ඒ දරුවා යම්කිසි තමන්ගේ ශරීර පංචේන්ද්‍රියක් ආශ්‍රයෙන් යම් දෙයක් ඉගෙනගත් නිසායි එහෙම උට දෙයක් පෙන්වීමට හැකියාව ලැබෙන. ඔබ දන්නවා අපි කිව්වොත් පුංචි දරුවෙට කෝ පුතේ අම්මා, කෝ පෙන්නන්න අම්මා, කෝ තාත්තා පුතේ තාත්තා පෙන්නන්න, කෝ කාක්කා කියලා ඇහුවොත් දරුවෝ අත දික් කරලා ඒ දෙසට hina වෙලා පෙන්වනවා. ඒ කියන්නේ දරුවා ඒ යම් කිසි ද්‍රව්‍යයක් හඳුනාගෙන තියෙනවා. හඳුනා ගැනීම සඳහා ඔහුට අර පංචේන්ද්‍රයන් තුලින් ලැබපු අත්දැකීම් තුලින් ඔහු ඉගෙනීමක් සිදු කරගෙන තියෙනවා. මුල් ළමාගේ දරුවන්ගේ වාක් මාලාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි කොටස තමයි සක්‍රීය වාක් මාලාව. දෙවන කොටස තමයි නිෂ්ක්‍රීය වාක් මාලාව. සක්‍රීය වාක් මාලාව කෙසේද යන්න ඔබට කතා කළොත් සක්‍රීය වාක් මාලාව යනු උච්චාරණය කරනු ලබන වචන. ඔබ අපි දන්නවා ඔබ අප කතා කරන මේ වචන උච්චාරණය කරන වචන සක්‍රීය වාක් මාලාව. මාස 10ක් වන විට සවන් දී එක් කර ගන්නා වචන මා, උම්මා, චාචා වශයෙන් උච්චාරණය කිරීමට දරුවෝ පෙළඹෙනවා. පළමුව ළමයා කරන්නේ මුඛය තුල වචන නිපදවීමයි. ඉස්සෙල්ලාම දරුවෝ කරන්නේ තමන්ගේ මුඛ තුල නැත්නම් කට තුලින් වචන නිෂ්පාදනය කරනවා, නිපදව ගන්නවා. ඒ ශබ්ද වලින් පසුව නිපදවා ගන්නවා. පසුව වාක්‍ය නිපදවා ගන්නවා. පසුව දෙපස් නිපදවීම සහ සඳහා දරුවා වරින් වර සිදු කරන දෙපස් නිපදවීම දරුවා සිදු කරනවා. භාෂාව ඉගෙනීමට කරන මුල්ම උපක්‍රමය වන්නේ ඇහුම් කන් දීමයි. ඔබ අපි හැමෝම දන්නවා පෙළ පාසල් වයසේ දරුවන්ටත් අපි මුලින්ම කරන්න ඕනේ ඇහුම් කන් දෙන්නයි. ගොඩාක් ඔහුන් දඟකාර වෘතල් වයසක ඉන්නේ සෑම වෙලේම අපි ඔවුන් ක්‍රියාකාරමට ගන්න කලින් ඔහු ඇහුම් කන් දීම තමයි ප්‍රථමයෙන්ම ඇහුම් කන් දෙන තැනට සූදානම් කර ගැනීම තමයි කරන්නේ. ඒකට භාෂාවෙන් මෙතනදිත් ඔබට පෙන්වලා දෙනවා භාෂාව ඉගෙනීමට කරන මුල්ම උපක්‍රමය තමයි ඇහුම් කන් දෙන්න ඉස්සර සූදානම් කරගන්න. ඇහුම් කන් දීම සඳහා දරුවාව යොමු කරවගන්න. මාස 2-3 පමණ වන විට මුහුණට මුහුණලා එක එල්ලේ වැඩිහිටි භාෂාවට ප්‍රතිචාර දක්වයි. මාස 5-6ක් වන විට කතා කරන පැත්තට හරවා ප්‍රතිචාර දක්වනවා. අපි තුමු දරුවා ඉදිරියේ වඩාගෙන හරි ඉදිරිපස හරි ඉන්නවා පිටිපස්සේ කුස්සිය පැත්තෙන් දරුවාට කවුරු හරි කතා කරනකොට දරුවා ඒ ඇහෙන පැත්තට ප්‍රතිචාර දක්වනවා. දරුවාට ශබ්දය ඇහෙන පැත්තට දරුවා හැරෙනවා. මේ ආකාරයට ශබ්දයට වචන වලට හුරු පුරුදු වන ළමයා මාස 12ක් වන විට පැහැදිලි වචන උච්චාරණය කරයි. පර්යේෂණ වලට අනුව අවුරුද්දක් වන විට වචන 3ක් දන්නා දරුවා අවුරුදු 5ක් වන විට වචන 2072ක් දැනගන්නා තැනට පත් වෙන්නේ. මෙසේ ඔහු ක්‍රමානුකූලව වචන උච්චාරණය කිරීමට අවශ්‍ය හැකියාව දිනු කර ගැනීම නිසා. ලෙවි වෙගොට්ස්ගේ භාෂා කේන්ද්‍රිත සමාජීය සංවර්ධන න්‍යාය පිළිබඳ අපි සොයා බලමු. රුසියානු ජාතික ලෙවි විගොට්ස්කී ඉදිරිපත් කළ සමාජ සංවර්ධන න්‍යාය පුද්ගල සංවර්ධනය පිළිබඳ මතවාදයකි. ළමා සංවර්ධනයේදී සැබවින්ම ළමයා තුළ දැකිය හැකි සාධක මට්ටම සැබෑ සංවර්ධනය වශයෙන් හැඳින් වූ විගොට්ස්කී එහෙත් එයට ඉහළින් තවත් දියුණු කළ හැකි විභාව්‍ය සංවර්ධන මට්ටමක් ළමයා තුළ පවතින බව හෙළි කළේය. ළමයාගේ දැන් දක්නට ලැබෙන සැබෑ සංවර්ධන මට්ටමත් ළමයා සංවර්ධනය කළ හැකි ඉහළම මට්ටම වන විභාව්‍ය සංවර්ධන මට්ටමත් අතර පරතරය උපරි සංවර්ධන කලාපය ලෙස ඔහු විසින් නම් කළේය. උපරි සංවර්ධන කලාපය දියුණු කිරීම සඳහා සමාජ අන්තර් ක්‍රියාකාරීත්වය,
තමාට වඩා මුහුකුරා ගිය අයගේ ඇසුර මෙන්ම භාෂාමය අත්දැකීම් ලබා දීම වැදගත් බවත් සඳහන් කළේය. විශේෂයෙන් ශ්‍රවණය, කථනය ආදී වශයෙන් භාෂාව ප්‍රධාන ඉගෙනුම් මාධ්‍ය බවත් එමගින් ප්‍රජානන වර්ධනය වන බවත් පැහැදිලි කළේය. භාෂාව හා පුද්ගල ප්‍රජානන වර්ධනය අතර සම්බන්ධතාවය අපූර්ව සහගත ලෙස හෙළිදරව් කළ මනෝවිද්‍යාඥවරයෙකු වූ ලිවි විගෝට්ස්කී ගේ චින්තනය හා භාෂාව නම් වූ කෘතිය මේ පිළිබඳව සංවර්ධන මනෝවිද්‍යාවේ පර්යාලෝකය පුළුල් කළේය. විගෝට්ස්කීගේ ඉහත කී කෘතිය මගින් භාෂාව හා ප්‍රජානනය අතර සම්බන්ධය පිළිබඳ මූලික පිළිගැනීම් 3ක් ඉදිරිපත් කළේ. එනම් ළමා සංවර්ධනය හා ප්‍රජානන කුසලතා අතර සම්බන්ධය තේරුම් ගත හැක්කේ ඒවා සංවර්ධනාත්මක දෘෂ්ටියෙන් අර්ථකථනය කිරීමෙනි. ඒ සඳහා අපිට ප්‍රමුඛ වන්නේ අපේ භාෂාවයි. දෙවෙනි කරුණ තමයි පුද්ගල ප්‍රජානන කුසලතා සංවර්ධනයේදී වාචික භාෂාව ශ්‍රවණය, කථනය, සංවාද යන ආදී ප්‍රබල මානසික උපකරණ වශයෙන් බලපාන බව. තුන්වන කාරණය වශයෙන් ඔහු ඉදිරිපත් කළේ පුද්ගල ප්‍රජානන කුසලතා සංවර්ධනය වන්නේ ඔහු අයත් සමාජ සංස්කෘතික පසුබිමේ හටගන්නා සමාජ සම්බන්ධතා පදනම් කොටගෙන බවයි. භාෂාව එහි මාධ්‍ය සාධකය බවට පත්වේ. ලිවි විගෝට්ස්කීගේ භාෂා කේන්ද්‍රිත සමාජීය සංවර්ධන න්‍යාය මෙම ක්‍රියාවලියේ අතිශයින්ම වැදගත් මාධ්‍ය සාධකය වන්නේ භාෂාව බව පෙන්වා දෙන විගෝට්ස්කී එහිලා භාෂාවේ වචන සංවාද ඔස්සේ සිදුවන සංනිවේදන ක්‍රියාවලියේ ප්‍රතිඵල වශයෙන් පුද්ගල ප්‍රජානන වර්ධනය සිදුවන බව පෙන්වා දෙයි. මනුෂ්‍යයා භාෂාව නිසා ප්‍රජානන සංවර්ධනය කරගනු ලබන අතර භාෂාවක් නොමැති අයට ප්‍රජානන සංවර්ධනයක් සිදු නොවේ. එසේම මනුෂ්‍යයා තුළ භාෂාව නිසා ප්‍රජානනයත් ප්‍රජානනය නිසා භාෂාවත් අන්‍යෝන්‍යාකාරව සංවර්ධනය වන බව හෙතේම පෙන්වා දෙයි. මේ ප්‍රතිඵලය වන්නේ බුද්ධිමය කුසලතා සංවර්ධනයයි. ඔබට පේනවා තිරේ දිස් වෙනවා මෙම සංවර්ධනය කෙසේද සිදුවෙන්නේ කියන බව. එය ප්‍රජානන වර්ධනයේ ඉහළම තලයයි. විගෝට්ස්කීට අනුව ප්‍රජානන වර්ධනයට අවශ්‍ය ඥානය, චින්තනය, දැනුම හා අත්දැකීම් ආදී උපකරණ පළමුවෙන්ම තිබෙන්නේ ළමයාගෙන් බැහැරව සමාජ සංස්කෘතිය තුළය. ළමයා ඒවා ක්‍රමක්‍රමයෙන් තමන් අභ්‍යන්තර කරගනී. එසේ කරනු ලබන්නේ භාෂාව මාධ්‍ය කොට ගැනීමෙනි. ළමා සංවර්ධන ක්‍රියාවලියට භාෂාව කෙලින්ම බලපාන්නේ මේ ආකාරයටයි. විගෝට්ස්කීට අනුව ළමයාගේ භාෂා වර්ධනය දෙආකාර වේ. පළමුව නිශ්ශබ්ද කථනය හෙවත් ඇතුළත කථනයයි. දෙවනුව බාහිර කථනයයි. මේ දෙක අතර වෙනසක් ඇත. එනම් ඇතුළත කථනය යනු බාහිර සමාජයේ පුද්ගලයන්ගේ කතා බහ අසාගෙන එයින් උකහා ගන්නා දේවල් යලි මෙනෙහි කරමින් ඒවා ආශ්‍රිතව යෙදෙන ආවර්ජනයයි. මෙය ස්වයං කථනය හෙවත් සෙල්ෆ් ටෝක් ලෙසින්ද හැඳින්වේ. එයින් ළමයාගේ චින්තනය හැඩගැසේ. මින් ගම්‍ය වන්නේ ළමයාගේ චින්තනය බාහිර සමාජයේ අන්‍යයන්ගෙන් ලැබෙන භාවාත්මක අන්තර්ක්‍රියා හේතු කොටගෙන දියුණු වන බවයි. බිලිඳා උපන්දා සිටම මෙසේ බාහිර සමාජයේ අන්තර්ග්‍රහණය කරගනී. ඒවා පිළිවෙලින් සංඥා, ශබ්ද, කරව් කිරීම, පූජනය කිරීම ආදී වශයෙන් වචන බවට පෙරළේ. අනතුරුව ප්‍රථම වරට නාම පද භාවිතා කරමින් තම අවශ්‍යතා ප්‍රකාශ කරයි. මෙම ක්‍රියාවලිය පමාවීම හෝ ඉස්මතු වීම සිදුවන්නේ සමාජයෙන් ලැබෙන අන්තර්ක්‍රියා අඩු වැඩි වීම හේතු කොටගෙනය. මෙසේ පළමුව ඇතිවන ඇතුළත කථනය හෙවත් සෙල්ෆ් ටෝක් ස්වයං කථනය දෙවන අවස්ථාවේ සමාජ කථනය බවට පරිවර්තනය වේ. සමාජ කථනය පහළ වන්නේ ළමයා
සමාජයේ අන්‍ය පුද්ගලයන් සමග අන්තර් ක්‍රියා පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙසේ ළමයාගේ භාෂා වර්ධනය සරල රේඛා දෙකක් ඔස්සේ වැඩෙන බව විගොට්ස්කි පෙන්වා දෙයි. එනම් සමාජ sannivedanaya line of social communication සහ ඇතුළත කතා line of inner speech යන රේඛා දෙක අතරේ වැඩේ. චතුර්විධ භාෂා කුසලතා පිළිබඳ අපි මෙම මාතෘකාව යටතේ කතා කරනවා. ඔබට තිරේ දිස් වෙනවා චතුර්විධ භාෂා කුසලතා කියන්නේ මොනවද කියලා. සවන් දීම, කථනය, කියවීම, ලිවීම. සවන් දීම තුළින් අපි කරන්නේ ශ්‍රවණය කිරීමයි. යම් දේවල් ශ්‍රවණය කිරීම, අහනවා, ඇහෙනවා. කථනය තුළින් කතා කිරීම සිදු වෙනවා. කියවීම තුළින් පෙර කියවීම කරනවා අපි. ලිවීම තුළින් පෙර ලිවීම අපි සිදු කරනවා. චතුර්විධ භාෂා කුසලතා සංවර්ධනය ළමයින්ගේ භාෂා කුසලතා වර්ධනයට විශේෂයෙන්ම බලපායි. භාෂා වර්ධනයේ බුද්ධි වර්ධනයේදී ප්‍රධාන සාධකයක් බවට පත් වේ. ඔහු ඉපදුණු දා සිට සවන් දීම දියුණු කර ගනී. ලදරුවා දැඩි ශබ්ද ඇසුණු විට තිගැස්සෙන අතර මවගේ හඬ හඳුනාගෙන සිනාසෙයි. ඊ හඬින් නැළවෙයි. මේ භාෂා ව්‍යවහාරයේ මුල් පියවරයි. පෙර පාසල වියේ දරුවාට භාෂා කුසලතා දියුණු කිරීමට නම් සවන් දීම හා කථනය දියුණු කළ යුතුය. ඒ සඳහා දරුවාට අභ්‍යන්තරයේ දැනෙන සතුට හා සුරක්ෂිතභාවය ඉතාම වැදගත් වේ. ඔහු සමග කතා කිරීම, අදහස් ප්‍රකාශයට ඉඩ දීම, ඒවා අගය කිරීම, අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම මගින් භාෂාමය පරිසරයක් ගොඩනැගිය හැකිය. ඔවුන්ගේ කතා බහට ඉවසිල්ලෙන් සවන් දී ඒවාට ප්‍රතිඋත්තර ලබා දිය යුතු වේ. චතුර්විධ භාෂා කුසලතා යටතේ අපි ප්‍රථමයෙන්ම සවන් දීම කියන අනුමාතෘකාවේ ප්‍රධාන අනුමාතෘකාව පිළිබඳව සලකා බලමු. එහිදී අකුරු හා වචන වලට කන යොමු කිරීමට පෙර පරිසරයේ විවිධ ශබ්ද හඳුනා ගැනීමට විභේදනය කිරීමට දරුවාගේ කන යොමු කළ යුතු වෙනවා. කුඩා දරුවෙකුට තමාට ඇසෙන ශබ්ද වලට ප්‍රතිචාර දැක්වීමට හැකියාව තියෙනවා. ප්‍රතිචාර දක්වමින් ඔහු තිගැස්සෙනවා. ඒ දෙසට හැරෙනවා. ඒ දෙස බලනවා. වැඩෙන විට ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා. මොකක්ද ඒ වුණ සද්දේ? මොකක්ද ඒ වගේ දරුවා ඒ ප්‍රශ්න කිරීමට පෙළඹෙනවා. දරුවාගේ ශ්‍රවණය වන දෑ විභේදනය කිරීමේ කුසලතාවය සංවර්ධනය කළ යුතුයි. මෙහිදී පරිසරයේ ඇති ශබ්ද හඳුනා ගැනීම සහ දරුවා එහි මහනකට ගෙන ගොස් විවිධ ශබ්ද ඔවුන්ට ඇසීමට සැලැස්විය යුතුයි. විවිධ දේ ගැටීමෙන් නැගෙන හඬ, සතුන්ගේ විවිධ හඬවල්, නාලා ශබ්ද, වාහනවලින් නැගෙන ශබ්ද ආදී වශයෙන් දරුවා විවිධ ශබ්ද ශ්‍රවණය කිරීමටත් ඒවා වෙන් වශයෙන් හඳුනා ගැනීමටත් පුරුදු කළ යුතුයි. ශ්‍රවණ විභේදන කුසලතා වර්ධනය යටතේ දරුවන්ට අවබෝධයෙන් සවන් දීම, අවධානයෙන් සවන් දීම, වින්දනාත්මකව සවන් දීම හා ආචාරශීලීව සවන් දීම පිළිබඳ පුහුණුවක් ලබා දිය යුතුයි. මෙය පෙර පාසලේදී ඔබට දරුවාගේ සවන් දීමේ කුසලතාවය සංවර්ධනය කිරීමේදී අනිවාර්යෙන් ඔබ මතක තියාගත යුතු කොටස් 4ක් වෙනවා. සවන් දීම යටතේ දරුවන්ට අවබෝධයෙන් සවන් දීමට, අවධානයෙන් සවන් දීමට, වින්දනාත්මකව සවන් දීමට සහ ආචාරශීලීව සවන් දීම පිළිබඳ පුහුණුවක් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ලබා දීමට කටයුතු කරන්න. මේ පිළිබඳව විවිධ අභ්‍යාස ඇතත් පොතක් ඇසුරෙන් ලබා දිය හැකි අභ්‍යාස කිහිපයක් පමණක් ඉදිරිපත් කර ඇත. මීට අමතරව දරුවන් අතර ප්‍රචලිත පුටු තරඟ, සංගීත පුටු තරඟ, දියගොඩ ක්‍රීඩා, කම්කම්බෝරු ක්‍රීඩා වැනි ක්‍රීඩා ඇසින් දැකලා ශ්‍රවණ විභේදන කුසලතා වර්ධනය කර ගැනීමට දරුවන් අතර සමග එවැනි ක්‍රීඩාවල නිරත වීමට කාලයක් වෙන් කළ හැකි නම් ඉතා වැදගත් වෙනවා. ඔබ දන්නවා අපේ පෙර පාසල්වල සංගීත පුටු තරඟ තියෙනවා, දියගොඩ ක්‍රීඩා තරඟ තියෙනවා, දියගොඩ, කම්කම්බෝරු,
ඒ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම් තුලින් ඔබට දරුවන්ගේ ශ්‍රවණ විභේදන කුසලතා පිළිබඳව වර්ධනයක් ඇති කරන්න පුළුවන්. එක් දරුවා තුළ තියෙන ශ්‍රවණ විභේදන තත්ත්ව මොනවාද? ඒ තත්ත්ව හඳුනාගෙන ඒ සඳහා සුදුසු ක්‍රියාකාරකම් සංවිධානය කරගන්න පුළුවන්. සවන් දීමේ කුසලතා. අවධානයෙන් සවන් දීම, අවබෝධයෙන් සවන් දීම, ආචාරශීලීව සවන් දීම, අනිකාට සවන් දිය යුතුය. අවස්ථාව ලද්දපසු කතා කළ යුතුය. අනිකාගේ හිත නොරිදෙන ලෙස කතා කළ යුතුය. වින්දනාත්මකව සවන් දීම කළ යුතුය. ඔබට පේනවා ඇති ඔබ පෙර පාසල තුල බොහෝ කාර්යභාරයක් ඉටු කරන ගුරුවරියක්. ඔබට මෙම සවන් දීමේ ක්‍රියාකාරකම් තුළින්ම පෙර පාසල් ගුරුවරියක් විදියට ඔබ දරුවන්ව සවන් දීමේ කුසලතාවල කුමන ආකාරයේ කුසලතා සඳහා සංවර්ධනය කළ යුතුද? කෙසේ සංවර්ධනය කළ යුතුද කියලා මෙම තිරයේ දිස්වන සවන් දීමේ කුසලතා තුළින් ඔබට පේනවා ඇති. ඔබ ගුරුවරියක් විදිහට ඔබේ දරුවන් ඔබ වෙතින දරුවන්ගේ අවධානයෙන් සවන් දීම, අවබෝධයෙන් සවන් දීම, ආචාරශීලීව සවන් දීමටත් අනිකාට සවන් දීමට පුරුදු කිරීමත්, අවස්ථාව ලදපසු කතා කිරීමට පුරුදු කිරීමත්, තව කෙනෙක් හිත රිදෙන්නේ නැති වෙන්න කතා කරන විදිහටත් වින්දනාත්මකව තමන්ට සතුටක් විඳීමක් වින්දනයක් ලැබෙන ආකාරයට සවන් දෙන්නත් පුරුදු පිළිම කළ යුතු වෙනවා. මේ සමාජයේ වෙත ඔබ කරන විශාල කාර්යභාරයක් වෙනවා, විශාල වැඩ කොටසක් වෙනවා. පරිසරයෙන් ඇසෙන විවිධ ශබ්ද හා නාදවල ඇහුම්කන් දීමට පුරුදු කළ යුතුයි. ඔබ දන්නවා ඔබේ පෙර පාසලේ දරුවන් ඔබ එලිමහාන්ට එක්ක යන්න. ඔවුන්ට මේ S2 පියාගනින්න දෙන්න. විනාඩි 5ක් ඔබ කියන ඔබට මේක කරන්න පුළුවන් කංකම් බෝරු මං කියන දේ අහනවද? ආයෙනම් දුවල පුතාලා හොඳට S2 පියාගෙන මොනවද ඔයාලට ඇහෙන්නේ කියලා හොඳට ඇහුම්කන් දෙන්න. මං ඊට පස්සේ අහනවා එක එක්කෙනාගේ මොනවද ඇහුනේ කියලා. ඒ වගේ ඔබට ක්‍රීඩා ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ඇහුම්කන් දෙන්න, විවිධ ශබ්ද හා නාද වලට ඇහුම්කන් දෙන්න දරුවන් පුරුදු කරන්න පුළුවන්. මේවා ශබ්ද වලට සවන් දීලා ඒවා හඳුනා ගැනීමට කුඩා අවදියේ සිටම කන හුරු කරන්න ඕනේ. කන හුරු කළ යුතුයි. එතකොට දරුවෝ කියයි කුරුල්ලන්ගේ ශබ්ද, වාහන වල ශබ්ද ඇහුණා, සතුන්ගේ ශබ්ද ඇහුණා. ඔය වගේ දරුවෝ කියයි. ඉතින් එවැනි ශබ්ද දරුවන්ගේ කනට හුරු කළ යුතුයි. ඒවා හඳුනා ගැනීමට අපි දැන් කපුටෙක් කෑ ගැහුවොත් දරුවෝ කියයි ආවේ කපුටෙක් කෑ ගැහුවේ. ලීනෙක් කෑ ගැහුවොත් දරුවෝ කියයි ආව ලීනෙක් කෑ ගැහුවේ. ඊළඟට ඒවා අනුකරණය කරන්න ඕකට දෙන්න. පරිසරයේ ඇසෙන හඬවල්, ශබ්ද, නාද ලෙස කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ශබ්ද ලෙස අදහස් කරන්නේ බාහිර බලපෑමකින් ඇතිවන හඬයි. ශබ්දයක් කියන්නේ අපිට වෙලාවකට ഘോഷාවක් වගේ. ඒ කියන්නේ යමක් පෙරලෙන හඬ, යමකට තට්ටු කරන හඬ, යමකට ගහන හඬ. ඒ තුලින් මේ අපිට එන්නේ බාහිරින් ඇතිවන හඬක් නැත්නම් ශබ්දයක් ලෙස බාහිරින් නිකුත් වෙන හඬක්. නාද ලෙස අදහස් කරන්නේ බාහිර බලපෑමකින් තොරව ඇතිවන හඬයි. උදාහරණයක් සතුන්ගේ හඬවල්, ස්වභාවික පරිසරයේ ගස් වැල් හුළඟ ඇති වෙනම සද්දේ, ගංගාල දොළලින් වතුර ගලන සද්දේ. ඔබ දන්නවා එවැනි නාද අපිට කිසිම බාහිර බලපෑමකින් තොරව ඇති වෙන දේවල්. සවන් දීමේ කුසලතා සඳහා ක්‍රියාකාරකම් විදියට ඔබට ක්‍රියාකාරකම් කිහිපයක් මම යෝජනා කරන්නම්. ක්‍රියාකාරකම් 1 පරිසරයේ ඇසෙන විවිධ ශබ්ද වලට කන හුරු කරවීම. මේ ක්‍රියාකාරමේ අරමුණ තමයි මේ කිව්වා වගේ පරිසරයේ විවිධ ඇහෙන ශබ්ද වලට දරුවන්ගේ කන් හුරු කරවනවා. ඒ සඳහා ළමයින් පන්ති කාමරෙන් හෝ එලිමහනට රැගෙන යන්න, රවුමට සිටවන්න. ඇස් පියාගෙන මම ඉස්සෙල්ලත් ඔබට කිව්වා ඇස් පියාගෙන ඉන්න දීලා හොඳට ඇහුම්කන් දෙන්න. ඒ ඇහුන ශබ්ද ගැන ඔබ විමසන්න. ඒ ඇහුන ශබ්ද වර්ග කරන්න කියන්නේ. වාහන ශබ්ද, කුරුල්ලන්ගේ ශබ්ද, ගස්වැල් සුළඟට සෙලවෙන ශබ්ද, ඊළඟට පිරිමි කෙනෙක් කතා කරන ශබ්ද, ගැහැණු කෙනෙක් කතා කරන ශබ්ද, ඔය ළමයිගේ කටහඬවල ශබ්ද, අහල පහල ගුවන් විදුලියකින් හඬන ශබ්ද, වෙළඳාම් කරනවා ඇහෙන ශබ්ද, මේ ලෙස විවිධ ආකාරයෙන් ශබ්ද ඇසුණු බව ඔවුන් කියයි. ඔවුන් ඒ එක් ශබ්ද වෙන වශයෙන් හොඳින් සවන් දීලා හඳුනාගෙන තියෙනවා, වෙන් කරගෙන තියෙනවා. ක්‍රියාකාරකමේදී දුර ප්‍රමාණය අනුව ඇසෙන ශබ්ද අපි හිතමු ඈතින් ඇහෙන ශබ්ද මොනවාද, ළඟින් ඇහෙන ශබ්ද මොනවාද, මිහිරි ඒවා මොනවාද, අමිහිරි ශබ්ද මොනවාද, උස්සේවා උස්කේවම් බහයෙන් කෑ ගාලා කිව්වේවා මොනවාද, පහත් තනින් හිමින් සැරේ කිව්වේවා මොනවාද, ඇහුණ ශබ්ද මොනවාද, ඒ ආකාරයට
මෙම ශබ්ද ඇසෙන දුර ප්‍රමාණය අනුව දරුවන්ට සවන් දෙන්න අවස්ථාවන් දෙන්න. ශබ්ද ලෙස වර්ග කළ හැකි. සවන් දීම දියුණු කිරීමට වඩාත්ම යෝග්‍ය කාලය වන්නේ කුඩා අවධියයි. පුංචි කාලේදී ඔබට පුළුවන් නිවසේදී හරි පොඩි විනාඩි 5ක් 10ක් එළිය මිදුලේ නැත්තම් එලි මහනක තියෙන ගමේ තියෙන වෙල්ලායකට ගලක් උඩට වගේ තැනකට දරුවෝ එක්ක යන්න එක්කන් ගිහලා ඔවුන්ට හොඳට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දෙන්න කියන්නේ සවන් දෙන්න ඉඩ දෙන්න. ඊළඟ ඔබ ඔවුන්ගෙන් ඇහුණු දේවල් ගැන ඇසුණ දේවල් ගැන කතා කරන්න ඔවුන් සමග ඇසුණ ශබ්ද වෙන් කරන්න. ඒ සඳහා දරුවන්ව හුරු කිරීමට මෙවැනි ක්‍රියාකාරකම් ඔබට භාවිතයට ගන්න පුළුවන්. සවන් දීමේ කුසලතා සඳහා තවත් ක්‍රියාකාරකමක් ලෙස ක්‍රියාකාරකම් දෙක හඳුන්වා දිය හැකි. මේ ක්‍රියාකාරකමෙන් බලාපොරොත්තු වෙන ශ්‍රවණ විභේදනය. ළමුන්ට නොපෙනෙන ලෙස විවිධ ශබ්ද නංවා ඒ ශබ්ද මොනවාදයි විමසන්න. අපි දන්නවා පෙර පාසල්වල මුල් මාස කීපය තුළ කියන්නේ පළවෙනි වාරයේ මුල් මාසයේ කීප තුළ වගේ පුංචි සෙල්ලම් ක්‍රියාකාරකම් අපි කරනවා. අපි හැංගිලා ඉඳලා හරි අපි ශබ්දේ කරන කෙනා හැංගිලා ශබ්දයක් නැතුව කරනවා. අපි අහනවා මේ මොකක්ද මේ ශබ්දය අඳුරගත්තද? ඔබට පුළුවන් ලකුණු දෙන්න. දීලා ඒ වගේ වෙන් කරලා දරුවන් අගේමින් අපොඩියක් ගහලා ඇගීමක් දීලා හිනාමුණක් දීලා නිවැරදිව ශබ්ද හඳුනාගත්ත දරුවන් දිරිගන්වලා හැම දරුවෙක්ම මෙවැනි ක්‍රියාකාරකම් සඳහා යොමු කරව ගන්න පුළුවන්. ඒ සඳහා පියන් ඇති එක ප්‍රමාණයකින් 4ක් ඔබ සොයා ගන්න. ඒ ටින් 4 සඳහා වැලි සහ බොරළු කුඩා ගල් එක ටින් එකට පුරවන්න. ඒ දමනකොට ඔබ හැම ටින් එකකටම එකම ප්‍රමාණයෙන් පුරවන්න. ටින් වලට දමන වර්ග වෙන දරුවාගෙන් අසා දැනගන්න. ඒ එක ටින් එක සොලවල ඉන්නිකුත් වෙන ශබ්දය වොන්ට අහන්න දෙන්න. එක ටින් එකක් අපි හිතමු වැලි දාලා තියෙන එක හොලවල අහනවා සොලවල මොනවද මේ සද්ද ඇහෙන්නේ මොනවද මේක ඇතුලේ තියෙන්නේ. දරුවා එතකොට දැන් ශබ්ද 4 විවිධ ශබ්ද හඳුනාගෙන ඔව් දැන් එක ශබ්ද මේක වැලි වල ශබ්දේ මේ සහල් වල ශබ්දේ කියලා දරුවට හිතලා කියන්න අවස්ථාව දෙන්න. දරුවට ටින් වල තියෙන මොනවදයි හිතන්න ඉඩ දෙන්න. මේක කීප පාරක් ඔබ විසින් කරන්න. ඉන්පසු ශබ්දය හඳුනා ගැනීමට ඔහුට උදව් කරන්න. ක්‍රියාකාරකම් 4 සඳහා එක තරමේ වීදුරු 4ක් ගන්න. වීදුරු 4ට වතුර එකකට එකක් වැඩි වෙන ලෙස පිළිවෙලකට දමන්න. අපි හිතමු මේවට පේනවා තිරේ දීලා තියෙනවා පුංචි වීදුරු වතුර දාලා තියෙන පුංචි සිහින් නල ටිකක්. ඔබට පේනවා පළවෙනියට තියෙන එකේ වතුරේ තියෙන ප්‍රමාණය පොඩි ප්‍රමාණයක් තියෙන ඊළඟට ටිකක් වැඩි කරලා ඔහොම ක්‍රමයෙන් අවසාන පස්වන නලය වන විට සම්පූර්ණ නලයට පොඩ්ඩක් අගලක් පමණ පහළින් පෙරෙන ලෙස වතුර දාලා තියෙන්නේ. මේ විදිහට විවිධ ප්‍රමාණ 5කට වෙන විදිහට මෙතන වතුර පුරවලා ඔබට පේනවා. හැන්දක් ගෙනල්ලා හැන්දක් භාවිතා කරමින් එක වීදුරුවේ ගැට්ටට තට්ටු කරන්න. මේ වතුර දාලා තියෙන වීදුරුවල මේ නාලවල ගැට්ටට තට්ටු කරන්න. ශබ්ද අතර වෙනස්කම් හඳුනා ගැනීමට ඉඩ සැලසෙනවා. ඔබට පෙනේ, ඔබට ඇසේ, ඔබට අත්විඳින්න ලැබේ වතුර අවම ගොඩාක් ප්‍රමාණයක් තියෙන එකේ ගැට්ටට හැන්දෙන් ගැහුවම නැගුණ ශබ්ද නෙමෙයි ඊළඟ නාලයේදී ඔබට ඇහුනේ. ඊට පස්සේ නාලෙදී තවත් හඬක්, ඊට පස්සේ නාලෙදී තවත් හඬක්, අවසාන නාලෙදී තවත් හඬක් වශයෙන් දරුවන්ට ඇහුම්කන් දෙන්න හොඳට අවස්ථාව ලබා දෙන්න. ඊට පස්සේ ඔබට පුළුවන් වොන්ගෙන් ඒව ගැන අහන්න තියාගෙන ඉන්න කියලා ඔබට එක නාලෙට ගැට්ටට ශබ්ද කළා මේ කොයි එකේ ශබ්දද මේ ආවේ කියලා ඔබට දරුවන්ගෙන් විමසන්න පුළුවන්. ක්‍රියාකාරකම් 5 සඳහා සතුන්ගේ හඬට සවන් දීම සඳහා ඔබට ක්‍රියාකාරකම් සූදානම් කරගන්න පුළුවන්. ඔබ දන්නවා දරුවෝ මේ සතුන්ට ගොඩක් කැමතියි. ඒ කැමැත්ත, ඔවුන්ගේ ප්‍රියතාවයන් උපයෝගී කරගෙන ඔබට ක්‍රියාකාරකම් නිර්මාණය කරන්න පුළුවන්. මේ සඳහා අපි අරන් තිනවා බලලා, කුකුලා, කපුටා, ලේන, හරකා. මේ වගේ සතුන්ගේ ශබ්ද ඇහිීමට දෙන්න, ඇහින් දිලේව අනුකරණය කරන දරුවන්ටත් අවස්ථාව දෙන්න. ඊළඟට ඔබ අනුකරණය කරපු හඬ පටිගත කරපු දේවල් තියෙනවා නම් ඒව දාලා ඒ කාගේ ශබ්දද කියලා අහන්න උන්ගේ. නැත්නම් දරුවෝ ඔබ ගුරුවරිය විදිහට ඔබට හැකියාව තිබෙන ඔබම හඬවල් දරුවන්ට නොපෙනෙන ලෙස හිඳ අනුකරණය කරන්න ඒවා කාගේ ශබ්දද කියලා දරුවෝ හඳුනා ගන්න පුළුවන් තැනට එක්කගෙන එන්න. කතන හැකියාව වර්ධනය
ගැන ඊළඟට අපි කතා කරමු. කතනය ස්වභාවික වර්ධනය වෙන කුසලතාවයක් නොවේ. ඒ මිනිසා විසින් ඉගෙන ගනු ලබන හැසිරීම් විලාසයක්. ඔබ දන්නවා සවන් දීම නම් අපි ඕන කෙනෙකුට සවන් දෙන්න පුළුවන් ඕන දෙයකට. කතනය කියන හැකියාව ස්වභාවික වර්ධනය වෙන්නේ ඒක අපි ඉගෙන ගන්න ඕනේ. කතනය කියන්නේ කතා කරන්න නම් අපි ඉගෙන ගන්න ඕනේ. හැසිරීම් විලාස ඉගෙන ගන්න ඕනේ. සංනිවේදනයේදී ඊටාම වැදගත් අංගයක් ලෙස කතනය සැලකන්න පුළුවන්. අපි සමාජයේ අනිත් අය සමග ගනුදෙනු කරන්න, කතා බහ කරන්න, සංනිවේදනය සඳහා මේ කතනය තමයි මූලිකව ක්‍රියා කරන්නේ. සෑම පුද්ගලයෙකු සෑම ළමයෙකුගේම භාෂා ශක්තියින් වර්ධනය වන්නේ ඔහුටම ආවේනිකෝ වේගයකිනි. පෙර පාසල් දරුවාගේ කතන කුසලතාවයේ දියුණු කිරීම පෙර පාසල් ගුරුවරයන්ට පැවරෙන ප්‍රධාන වගකීමක් වේ. පෙර පාසලට එන දරුවා සතුව කතන කුසලතාවය යම් මට්ටමක ඇත. එම කුසලතාවය දියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් සරල භවයේ සිට සංකීර්ණ භව දක්වා ගෙන යා යුතුයි. ඔබ දන්නවා ඔබ ළඟට එන දරුවන්ට කතා කරන්න යම් මට්ටමක පුළුවන්. ඔබට තමයි ඔහු දරුවන් තුළ තියෙන කතාව ඔබ මට්ටම් කරන්න වෙන්නේ. ඔබ මට්ටම් කරලා දරුවගේ කතා ශෛලිය කතාවේ දියුණුව සංවර්ධනයක් ඇති කරන්න වෙන්නේ. ඒ නිසා උච්චාරණ ශක්තිය දියුණු කරන්න ඕනේ. කතන කුසලතාවයේ සංවර්ධනය වෙන්න නම් දරුවන් තුළ උච්චාරණ ශක්තිය දියුණු කරන්න. නිවැරදිව වචන උච්චාරණය කරන්න, නිවැරදිව අකුරු, ශබ්ද උච්චාරණය කරවීම සිදු කරවන්න. ප්‍රකාශන ශක්තිය දියුණු කරන්න, යමක් දිස බලාගෙන කියන්න, කතා කරන්න, ප්‍රකාශ කිරීමේ හැකියාව දියුණු කරන්න. හඳුනා ගැනීමේ ශක්තිය දියුණු කරන්න, යමක් හඳුනා ගන්න, හඳුනාගෙන ඉගෙන කියන්න, ඉගෙන කතා කරන්න. ඊළඟට යමක් දීලා ඒ ගැන හිතන්න. මේකෙන් වාට පේන්නේ මොනවාද? මෙයා මොනව කරනවද? හිතීමේ ශක්තිය දියුණු කරන්න. සුවද බව දියුණු කරන්න. අන්න ඇත්තම කොහොමද සුවදව කතා කරන්නේ කියලා අවශ්‍යතාවයන් ප්‍රකාශ කරන දරුවෝ මේ වර්තමානයේ වෙන විට බොහෝ දරුවෝ ප්‍රමාණයක් කරන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් අනුන් ලවා තමයි ප්‍රකාශ කරවගන්නේ. ඒක අනිවාර්යෙන් ඔබ පෙර පාසල් ගුරුවරයන් විදිහට ඔබේ පෙර පාසල් දරුවන් තුළ මෙම අවශ්‍යතාවයන් ප්‍රකාශ කිරීමේදී අන් අය ලවා තමන්ගේ අවශ්‍යතාවයන් ප්‍රකාශ කිරීමට දරුවෝ පෙළඹ වෙනවා නම් ඔබ උපායශීලීව එම තත්ත්වය අවම කරගන්න වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න. මොකද මමත් පෙර පාසල් ගුරුවරයෙක් විදිහට අපි දන්නවා අපේ පෙර පාසල්වලත් ළඟ ඉන්න දරුවා නැත්නම් තමන්ගේ යාළුවා අල්ල පණ්ඩායමින් යාළුවගේ දේ හරි කියන්නේ වෙනත් යාළුවෙක්. අවශ්‍යතාවය කියන්න ඕන දරුවා නෙමෙයි කියන්නේ වෙනත් අය. ඒ නිසා හැම වෙලෙම අවශ්‍යතාවයේ තියෙන කෙනාට කතා කරන්න. ඉඩ දෙන්න ඒ අයට ඒක ප්‍රකාශ කරන්න කියන්න. ඒ තුළින් දරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා ප්‍රකාශ කිරීමේ හැකියාව වර්ධනය කරන්න පුළුවන්. මෙසේ කතන හැකියාව වර්ධනයත් සමග දරුවා තුළ මෙම කතන හැකියාව වර්ධනය ඇති වෙනවා විවිධ ආකාරයෙන්. මුල් ළමාවිය දරුවාගේ භාෂා වර්ධනය සඳහා කළ යුතු ක්‍රියාමාර්ග. ඔන්න ඔබට තියෙන මුල් ළමාවිය දරුවන්ගේ භාෂා වර්ධනය සඳහා කරන්න ඕනේ ක්‍රියාකාරකම් මොනවද? අපට ඕනේ භාෂා වර්ධනය කරන්න. දන්න තැනින් තව ඉදිරියට පියවරක් දෙකක් ගෙනියන්න ඕනේ ඔබ පෙර පාසල තුලදී. එහෙනම් ඔබට පුළුවන් දැන් දරුවා දන්නවා කතා කරන්න දෙයක්මක්. එහෙනම් ඔබට ඒ සඳහා මෙවැනි ක්‍රියාකාරකම් යොදාගත හැකි සුවද කතා බහක් ගොඩනගන්න. ඔබ මූලික වෙන්න. ගුරුවරයෙක් ලෙස ඔබ මූලික වෙලා සුවද කතා බහක් ඔබ ආරම්භ කරන්න. ඒ අතරේ ඔබ දරුවන්ට ඒ සුවඳ කතා බහ දිගටම පවත්වාගෙන යන්න අවස්ථාව දීලා ඔබ එම කතා බහෙන් ටික ටික මිදලා දරුවන්ට සුවද වෙන්න. දරුවෝ කතා කරගන්න ඔබ ඉඩ දෙන්න. ඔබත් කතාවල් වලට මැදිහත් වෙන්න ක්‍රමයෙන් ඔබ ඔවුන් අතර සුවදව කතා බහේ දෙන්න ඉඩ සලසලා දෙන්න. දරුවාගේ මුල්ම භාෂා ගුරුවරයා වන්නේ මවයි. ඒ දරුවා සමග උපන්දා සිටම කතා බහ කරනවා. ඒ ආශ්‍රයෙන් අවුරුදු 1මාරක් වන විට තමන් කතා කරන භාෂාව කතා කිරීමට හුරු කරයි. ඒ අම්මා තමයි අම්මා තමන් සිංහල අම්මෙක් නම් එයා සිංහල භාෂාව දරුවට කියලා දෙනවා. දෙමළ ජාති දරුවෝ අම්මාවක් නම් ඔහු තමන්ගේ දරුවට දෙමළ භාෂාව කතා කරන්න පුරුදු කරනවා. කතාව මූලිකව කතා බහ කරන්න කතාව භාෂාව හසුරවන්න මුලින්ම උගන්වන්නේ ඒ දරුවගේ මා විසින්. දරුවා සමග දීර්ඝව සවිස්තරව කතා කරන්න. ඔන්න ඔබට විශේෂයෙන් මේක පැහැදිලි කරනවා. දරුවන් සමග කතා බහ කිරීමේදී
අපි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් කියලා අපි කතා බහදී කියනවා. ඔව් නෑ බෑ. එහෙම නැතුව මේක අපේ දෙමෝපියන්ටත් මේ කොටස වටිනවා. ඔව් නෑ බෑ තරගෙ නැතුව පස්සේ හෙට හවසට කියන්නම් බලලා කියන්නම්. ඔයගේ පුංචි කෙටි උත්තර දෙන්න එපා. දරුවෝ සෑහීමකටපත් වෙන ලෙස උත්තර සපයන්න. දරුවන්ට අර වගේ කෙටි උත්තර සුදුසු වෙන්නේ නැහැ. ඔවුන් දැනගන්න යමක් ඔබෙන් අහන්නේ මේ. ඔවුන් දන්නේ නැති හින්දානේ ඔබෙන් මේ අහන්නේ. එතකොට ඔබ ඔවුන්ට ඔවුන් අහන දේ සම්බන්ධව විස්තර කරන්න, දීර්ඝව විස්තර කරන්න. අවුරුදු 2ක් පසු වන විට ළමයා නොඑක් දේ අසන්නට පෙළඹෙනවා. ඔබට මේක සමහරවිට දෙමව්පියන්ට ගුරුවරුන්ට කරච්චලයක් වෙනවා. මේ කියන්නේ මේ මහා කරච්චලයක් කියලා. ඒත් එහෙම නොවේ. ඔබ ඒ දරුවා අහන දේ ගැන හොඳ විස්තරයක් ඔබ දෙන්න. ඒක දරුවාගේ භාෂා වර්ධනය වෙන්නේ ඒක මහා උසුවක් බවට පත් වෙනවා. ඔබ මේ විස්තරාත්මකව දරුවා අහන දෙයට උත්තර දෙන එක. දරුවා භාෂාව වර්ධනය කරගෙන සංවර්ධනය වෙනවා. ඔහුගේ ප්‍රජනන හැකියාව. කවුද, මොකද්ද, කොහෙද, ඇයි, කොහොමද, මොකටද, යනවද, දෙනවද ආදී විවෘත ප්‍රශ්න ළමයාගෙන් අසයි. ළමයින් අහනවා මේ වගේ දේවල් අපි ඔබ මොන හරි කිව්වොත් මොකද්ද මේ ටීවී එකේ හරි රූපවාහිනියේ හරි මොන හරි දෙයක් දැක්කොත් මොකද්ද මේ ඇයි එහෙම උනේ? ඇයි එහෙම කරේ? කවුද? මොනවද? දරුවන්ට තියෙන්නේ ප්‍රශ්න පත්තරයක්. ඔබ ඒට පිළිතුරු දෙන්න ඕන්ව ගැන අනුකම්පා කරලා. ඔබට පේන උදාහරණයක් අස රූපයේ පින්තූර පේන්නේ කොහොමද කියලා ඔබෙන් අහන්න පුළුවන්. උරුළු පියාඹන්නේ කොහොමද? එමෙන්න ලිංගික වෙනස් වීම ගැන විමසන්නේ තමා තුළ ඇති කුතුහලය සංතරපණය කර ගැනීමට. ඒවාට නිසි පිළිතුරු දීමට පිළිතුරු ළමයාට සැපිය යුතුයි. මුල් ළමාවිය දරුවාගේ භාෂා වර්ධනය සඳහා කළ යුතු ක්‍රියාකාරකම් යටතේ අත්දැකීම් ලබා දීම පිළිබඳව අපි කතා කරන්නේ. ළමයාට සජීවී අත්දැකීම් ලබා දීමට දෙමව්පියන් වග බලා ගන්න ඕනේ. පෙරහැර බෑන්න, පොළට යන්න, මගුල් ගෙවල් වලට යන්න ආදී මගින් දරුවාට සජීවී අත්දැකීම් ලබා දෙන්න ඕනේ. එවැනි අවස්ථාවන් ලබා දීම තුළින් දරුවා සැබෑවීම අත්දැකීම් ලබනවා. ඔබ පෙරහැරක, පොළක, මගුල් ගෙයක පින්තූරයක් ගෙනල්ලා පෙන්වනවට වඩා ප්‍රායෝගික වෙනවා. ඔබට ඔබේ ජීවිත කාලෙදී මේ තැන් වලට යන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබට පෙරහැරක් බලන්න, පොළට යන්න, මගුල් ගෙයකට යන්න ඔබට අවස්ථාව නුදා වෙනවා. ඔබ එතකොට දරුවෝ වදයක් කියලා හිතලා නිවෙස්වල තියන්නේ නැතුව දරුවන් එක්කගෙන යන්න. ඒ එක තැනදී හැසිරෙන ආකාරය අඳින්නේ පළඳින්නේ කොහොමද, කතා බහ කරන්නේ කොහොමද වගේ දේවල් දරුවෝ අත්දැකීම් තුළින්, සජීවී අත්දැකීම් තුළින් ලබා ගන්නවා. පෙර පාසල්වලත් අපි දන්නවා පෙර පාසල්වල පෙරහැර සංවිධානය කරනවා, පොළවල් සංවිධානය කරනවා. ඒව පෙර පාසල් තුළ සිදු වෙනවා. නමුත් මගුල් ගෙවල්, අවමංගල්‍ය ගෙවල්, දානමාන ගෙවල්, ඒ වගේ මෙවැනි දේවල් අපිට පෙර පාසල් තුළ සංවිධානය කරන්න බෑ. ඔබ ඒවා දෙමෝපියන් වශයෙන් නිවෙස්වල ඔබ දරුවෝ සමග එහෙම අවස්ථාවන් සජීවීව අත්දැකීම් විඳ ගන්න ඕන්ට අවස්ථාව දෙන්න. වසර 2ක් පමණ වන විට සියලුම ගැහැණු අය නැන්දා යනුවෙන්ද, පිරිමි අය මාමා යනුවෙන්ද, ලොකු සතුන් බව්වා යනුවෙන්ද, පොඩි සතුන් හප්පා යනුවෙන්ද ව්‍යවහාර කරන්න පටන් ගන්නවා. හේට හේතු වන්නේ එම සංකල්ප පුළුල් ලෙස වර්ධනය වී නැති නිසායි. ඔබ දන්නවා ගොඩක් වෙලාවට ගෙදරට එන කාන්තා අය හිටියොත් ඒ නැන්දා හැමෝම නැන්දලා. පිරිමි ආවොත් හැමෝම මාමලා. ලොකු සතෙක් දැක්කොත් බව්වා, හප්පා. වගේ එයාගේ තාම එක අය සම්බන්ධව ඔහුගේ සංකල්ප වර්ධනය වෙලා නැහැ. තාම ලොකු අත්දැකීම් ඔහු ලැබිලා නැහැ. ඒව තාම වර්ධනය වෙන්නේ නැති නිසා තමයි ඔහු දන්නා ප්‍රමාණයෙන් මේ හැමෝම එකම නමින් එකම වචනෙන් හඳුන්වන්න පෙළඹෙන්නේ. සත්තු අතර රැගෙන ගොස් සතුන් දැක බලා ගැනීමට සැලසීමෙන් එම සතුන්ගේ නම් වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. ඔබ දන්නවා පෙර පාසල් ගුරුවරුන් වාර්ෂික චාරිකාවලදී දරුවන්ව සත්තු අතර රැගෙන යනවා. දෙමෝපියන් වශයෙන් සමහරට ඔබත් එම අවස්ථාන් වලට එකතු වෙනවා. ඒතර දරුවෝ තොරතෝංචියක් නැතුව මේ සත්තු ගැන අහනවා. සත්තුන්ගේ හඬවන අනුකරණය කරනවා. ඉතින් මේවා සඳහා අවස්ථාව දෙන්න ඒ ගුරුවරයන් මේ අවස්ථාවන් සපයන සඳහා ඔබට මාර්ගය සලසලා දෙනකොට දෙමෝපියන් විසින් ඔබත් ඒවට අත්ලක් වෙලා දරුවන්ගේ භාෂා සංවර්ධනය සඳහා මෙම අත්දැකීම් ලබා දීමට දරුවන් යොමු කරන්න. නෑදෑ ගෙවල් වලට කැටුව යෑමෙන් නෑදෑයින් හඳුනා ගන්න. ඔබ දන්නවා අපි ෆෝන් එකකින් නැත්නම් දුරකථනයකින් දරුවන් දෙමව්පියන්ට නෑදෑයින්ට කතා කරලා විස්තර අහනවට වඩා ඔබට හැකි වෙලාවල නෑදෑ ගෙවල් වලට දරුවොත් එක්ක යන්න. එයාලට නෑකම් කියලා දෙන්න.
තැනකට ගිහිල්ලා හැසිරෙන හැටි, තැනකට ගිහිල්ලා කන හැටි, ඒ ආදී වශයෙන් ඒ යන ගමන් මාර්ගයේ දකින්න දේවල් හරි ඒ දරුවට යන මාර්ගයේ මොනවා හරි දෙයක් ඔහුගේ හිත ගත්තනම් ඔහුට මතක තියෙනවා. අපේ ලොකු නන්දලගේ ගෙදර යනකොට අන්න ලොකු මේ ඇලක් තිබ්බා. ඒකේ මේ මල් පිපිලා තිබ්බා. නැත්නම් මේ ලොකු නෑ අපේ පුංචි අම්මලා දිහා පුංචිලා දිහා යනකොට තිබ්බා මුහුද පව් කරන් අපි කී. ඔය වගේ දරුවෝ තුල මේ මොනවා හරි තමන්ගේ හිත කාවැදිච්ච හිතට බැඳුණු දෙයක් දරුවෝ ඒ තුලින් එක එක්කෙනාව මේ හඳුනා ගන්න පොළඹෙනවා. ඒ නිසා මේව සඳහා අවස්ථාව දෙන්න එඩ්ගාර් ඩේල්ගේ අත්දැකීම් කේතුවේ ආකාර 11කින් දරුවන්ට අත්දැකීම් ලබා දී හැකි බව විස්තර කරලා දීලා තියෙනවා. නිසා අත්දැකීම් දරුවා ළඟට ගෙනවිත් දීම හෝ අත්දැකීම් වෙත දරුවාව රැගෙන යාම කළ හැක්කක් නොවේ. අත්දැකීම් දරුවා ළඟට ගෙනවිත් දීම හෝ අත්දැකීම් වෙත දරුවාව රැගෙන යාම කළ හැකියි. ඒ නිසා ඔබට පුළුවන් දරුවාව මේ අත්දැකීම් දෙන තැනකට එක්කගෙන යන්න නැත්නම් දරුවට ඒ අත්දැකීම් විඳ ගන්න අවස්ථාව ලබා දෙන්න. මෙහිදී වඩාත් වැදගත් වන්නේ අත්දැකීම් වෙතට දරුවා රැගෙන යාමයි. මම අර කිව්වා වගේ ඔබට පුළුවන් වාඩි වෙලාවක දරුවන් එක්ක වෙන පුංචි කෙටි පරිසරචාරිකාවක් නෑ හිත ගෙදරකට යන්න වගේ දේවල් වලට ඔබ යන්නේ කියන දරුවට අවස්ථාව දෙන්න. සෙල්ලම් බඩු ගෙනත් දීමෙන් දරුවාගේ පරිකල්පන දියුණු කරන්න. පුංචි සෙල්ලම් බඩු නිවසේදී ඉවත් යන දේවල් වලින් හදලා දෙන්න. ඒ ගැන කතා කරන්න. ඔබ ගත්තොත් පොල් කොලයක් ගත්තොත් ගොක් කොල නරාවක් හදන්න. ඔයගේ දේවල් දරුවෝ සමග කරන්න, දරුවන්ට අත්විඳින්න දෙන්න. මුල් ළමාවිය දරුවාගේ භාෂා වර්ධනය සඳහා කළ යුතු ක්‍රියාකාරකම් යටතේ අපි කතා කරන්නේ සුදුසු භාෂා පරිසරයක් නිවස තුළ කොහොමද ගොඩනගන්නේ කියන එකයි. ළමයාට හොඳ පිළිතුරු දිය හැකි රැක බලා ගන්නෙකු තෝරා ගන්න වෙනවා. ඔබ දන්නවා මේ අද වන විට වර්තමානයේ වන විට බොහෝ පවුල් දෙමව්පියෝ දෙදෙනාම රැකී රක්ෂා සඳහා පිටත් වෙලා ඉනතට දරුවම බලාගන්නේ එක්කෝ වැඩිහිටි අත්තම්මලා සීයලා වගේ අය. එහෙමත් නැත්නම් සේවකාදීන් එමගින් එහෙමත් නැත්නම් නිවාසලකුම් මධ්‍යස්ථාන දරුවෝ බලාගන්න මධ්‍යස්ථාන වලට දරුවම යොමු කරනවා. එතකොට ඒ තැන්වල එක එක්කෙනා දරුවෝ බලාගන්න අයගේ අය කොහොමද අයගේ භාෂා සංවර්ධනය කොච්චර සිදු වෙලා තියෙනවද? අතිමොත් අපේ උදාහරණයක් ඔබට කිව්ව සමහර අත්තම්මල සීලින හොඳ බුද්ධිමත් හොඳ ගුරුවරු වෙච්ච හොඳ රැකී ආරක්ෂා කරපු අය ඉන්නවා. ඒගොල්ලන් දරුවන්ට හොඳ දේවල් කියලා දෙනවා. හොඳ දරුවෝ සමග කතා කරනවා. දරුවන්ට පිළිතුරු දෙනවා. සමහර දෙමව්පියෝ වැඩිහිටියෝ ඉන්නවා අත්තම්මලා සීලා වැඩි දෙයක් දන්නේ නැහැ කතා කරන්න. දරුවෝ අහන දේවල් වලට සද්ද නොකර ඉන්න උත්තර දෙන්න ඕන් දන්නේ නැහැ. දරුවෝ රැක බලා ගන්න ඇත්තේ ඒ වගේ සමහර රැක බලා ගන්නයි හොඳින් අධ්‍යාපනය ලැබපු අය සමහර ඉන්නවා. සමහර අය මොනවත් අත්දැකීමක් දන්නේ නැතුව දරුවා කරදරයක් කීක හිතලා හැම වෙලෙම දරුවා නිදි කරාමලා වගේ තියන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නැත්තම් දරුවා මොන හරි අහනකොට කට වහගන්න කෑ ගහන්න එපා. නැත්තම් දරුවට ගහනවා එහෙවොත් කෑ ගහන්න නැතුව ඉන්නවද? මායි මොන හරි එහෙවොත් දෙනවා එකක්. වගේ දරුවා බියවද්දවන්න නෙවෙයි. ඒ නිසා සුදුසු පරිසරයක් දරුවන්ව රැක බලා ගන්න සුදුසු අය එක්ක සුදුසු පරිසරයක් තෝරලා දෙන්න. ඒ වගේම ළමයාට කවි සින්දු කියා දෙන වැඩිහිටියන් වෙන්න ඕනේ. ඒව දන්න. නැත්නම් ඒව අඩු ගන්න ඒව ඇහුම්කන් දෙන්න. ඒව මේ ගීත මේ පටිගත කරපු CD 30 හරි මේ එහෙම දාලා ඇහුම්කන් දෙන්න. එතකොට ඒව අර ඉන්න රැක බලා ගන්න අයට තැහිලා වුණොත් ඒව දරුවෝ සමග ගායනා කරાવી. එක්ව ක්‍රීඩා කිරීම සුදුසු මිතුරු කණ්ඩායමක් දරුවන්ට යොමු කරන්න. අහල පහල සමවැස් කණ්ඩායම් එක්ක හරි නැත්නම් ඔය දිවාසලක මධ්‍යස්ථානවල හරි දරුවෝ කණ්ඩායම් ගත කරලා වැඩ ඒවල යොමු කරන්න. ඒ වගේ දේවල් සුදුසු ක්‍රියාකාරකම් සංවිධානය කරවන්න. ඒ වගේම නෑදෑ මිතුරන්ගේ උත්සවවලට සහභාගී කරවගන්න දරුවන්වත්. ගොඩාක් වෙලාවට අද වෙන විට වර්තමාන වෙන දෙමව්පියෝ කරන්නේ දරුවන්ව එම සීම උත්සවයකට අරගෙන යන්නේ වැඩිහිටි දෙමව්පියෝ කියන අම්මයි තාත්තයි විතරක් යනවා දරුවන්ව නිවෙස්වල දාලා යනවා. එහෙම වුණාම දරුවා මළගියක් කියන්නේ මොකද්ද? මගුලගියක් කියන්නේ මොකද්ද? ඒ තැනක හැසිරෙන්නේ කොහමද? ඒ තැනක වෙන්නේ මොනවද කියන එක දන්නේ නැති අත්දැකීම් නැති කට්ටියක් බවට පත් වෙනවා. ඒ නිසා මෙවැනි උත්සව සඳහා දරුවන්ව සහභාගී කරවා ගන්න. දිනපතා දෙමව්පියන් සමග කතා බහට වේලාවක් යොදා ගන්න. එතකොට ළමයාට අදහස් ප්‍රකාශනයට ඉඩ දෙන්න. පිළිගැනීම අගය කිරීම කරන්න. ඔබ දන්නවා මේ දරුවන්ට අඩු ගන්න දෙමව්පියන්ට මේ වර්තමාන ආර්ථික රටාවත් එක්ක රැකියාවල විවෘත වෙලා ඉන්න හින්දා
දරුවන්ට දෙමාපියන් සමග ඉන්න කාලයක් නැති වෙන්න පුළුවන්. අඩු ගානේ දවසේ සුළු වෙලාවක් හරි හැම දරුවොත් එක්ක දෙමාපියෝ hina වෙලා සතුටු විහිළු තහළු කරලා කතා කරන්න වෙලාවක් හදා ගන්න ඔබ. ඒක ගොඩාක්ම අවශ්‍ය වෙනවා. දරුවා සමග වැඩි වේලාවක් කතන යෙදීම ඉතා වැදගත් වෙනවා. විවිධ සරල රූප ඇසුරේ විවිධ මාතෘකා ඔස්සේ දරුවා සමග කතන යෙදීමේ අවස්ථාව උදා කරගන්න. අඩු ගානේ ඔබට කතන්දරයක් කියලා දෙන්න ඔබට කතන්දරයක් සිහියට එන්නේ නැත්නම් වටිනා ලේඛක ලේඛිකාවන්ගේ ළමා කතන්දර තියෙන ළමා සාහිත්‍ය කෘති තියෙනවා. ඒවා ඔබ අරන් ගිහලා දරුවට ඇහෙන්න ඔබේ භාෂා කුසලතා සහ ඔබේ ඉරියව් ප්‍රයෝජනයට අරගෙන දරුවට විස්තරාත්මකව රස වින්දනය විඳිය හැකි ලෙස ඔබ කතන්දරේ කියන්න. ඔබ ගීතයක් ඔබ පොතක් හරි අරන් ගිහලා පුංචි ළමා කවි ගීත තියෙන පොත්පත් තියෙනවා. ඔබ එකක් හරි අරන් ගිහලා දරුවත් එක්ක කවියක් කොට ඇහෙන්න කියන්න. දවස් දෙකක් ඔබත් එක්ක කියයි. දවස් දෙකක් ඔබත් එක්ක ගායනා කරයි. ඊට පස්සේ ඔබටත් දරුවටත් දෙන්නටම මේ කවි ගී පාඩම් වෙලා තියෙයි. ඔබ මේ කැපවීම කරන්නේ ඔබේ දරුවන් වෙනුවෙන්. ඒ නිසා එවැනි අවස්ථාවන් ඔබ නිවසේදී උදා කරගන්න. එක දවසට එක කවියක්, එක කතන්දරයක්, එක සින්දුවක් කියලා දෙන්න පුළුවන් විදියට වෙලාවක් ඔබ වෙන් කරගෙන ඔබේ දරුවන් සඳහා ළමා ලෝකයේ දෙමෝපියන් සමග ඉන්න ළමයින්ට දෙමෝපියන් සමග ඉන්න කාලයක් ඔබ වෙන් කරලා දෙන්න. ඒ ඔබේ යුතුකම වෙනවා. කලින් සඳහන් කළ විදිහට ඔබට තියෙනවා ගීත ගායනය, ක්‍රීඩා ක්‍රියාකාරකම් මගින් ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා යෝධයෝ, මිට්ටෝ, දියගොඩ, ලොකු මාළුවා, පොඩි මාළුවා, මල් කුමාරි ඒ වගේ ක්‍රියාකාරකම් දරුවන් බොහොමත්ම කැමති ඒවා. ඒ වගේම පන්ති කාමරය තුළ ഘോഷාකාරී වාතාවරණයක් පවතිති. ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇසුරින් නිශ්ශබ්දතාවය රකිමින් තමන් දෙසට අවධානය යොමු කර ගැනීමට පුළුවන් වෙනවා. ඔබ දන්නවා මේ ඔබ පෙර පාසල් ගුරුවරිය යනවා. ඔබට පෙර පාසලේ පන්ති කාමරේ ඉගෙනීමක සූදානම් වෙනකොට ඔබේ පන්තියේ සෑම වෙලේකම පෙර පාසල් දරුවන් සහ පෙර පාසල කියන්නේ ශබ්ද වලින්ම පිරිච්ච ස්ථානයක්. ඒ නිසා නිතරම මේ පන්ති කාමර නිශ්ශබ්දතාවයෙන් තියෙන්නේ නැහැ. මම හිතන්නේ ඔබේ පෙර පාසලලත් එහෙම තමයි. ඒ නිසා දරුවන් අපිට නිශ්ශබ්ද කරගන්න නම් අපිත් හැම වෙලෙම එක්ක එනම් වෙන පුතේ අපි ක්‍රියාශීලී වෙලා ඔබට ක්‍රීඩාවක් කරමුද ගේම් එකක් කරමුද කියලා ඔබට දරුවෝ සමග එන්න ලෑස්ති වෙනමම අපි එන යෝධයෝ මිට්ටෝ කරමු ලොකු මාළු පොඩි මාළු කරමුද කියලා ඔබට ටක් ගාලා දරුවන්ව කන්ට්‍රෝල් කරගන්න දරුවන්ව පාලනය කර ගැනීමට ඔබට අන්න අර පුංචි ක්‍රීඩා ක්‍රියාකාරකම් උපයෝගී කරගන්න පුළුවන්. ඒවා අත්දැකීමෙන් අපිත් කරලා තිනවා ඔබත් කරලා බලන්න. ඒ තුලින් ඔබට වේවැලක් නැත්නම් ඔබට සැරපරුෂ වෙලා කෑ ගහලා දරුවන්ව පාලනය කරගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ඒක පටන් ගත්ත මොහොතේම දරුවෝ නිශ්ශබ්ද වෙලා මුළු පන්තියම ඔබේ අලට කීකරු වෙනවා. ඒ තුලින් ඔබ ഘോഷාකාරී තත්ත්වයේ මුදවගෙන ඔබේ අවශ්‍ය අධ්‍යාපන ක්‍රියාකාරකම් සඳහා දරුවන්ව යොමු කරව ගන්න. පන්තිය නිශ්ශබ්ද කිරීම සඳහා ඔබට මෙම ක්‍රීඩා ක්‍රියාකාරකම් බොහෝ උදව්පකාර වන බව මම දන්නවා. ඒ වගේම වැස්ස නිර්මාණය කරන්න පුළුවන්. ඔබට පුංචි ඇඟිලි වලින් වැස්සක් නිර්මාණය කරන්න. ඒ වගේම රහස් කෝච්චිය අවසානයේ දක්වාම යොමු කරන්න. එක්කෙනෙක්ට රහසක් කියලා ඒ රහස මුළු පන්ති කාමරේ කීප දෙනෙක් රහසින් කියලා අවසානයේ රහස මොකක්ද කියලා අන්තිම සිසුවගෙන් අහන දේවල් සවන් දෙනවා. හොඳට සවන් දෙනවා. ඒකට පන්ති නිශ්ශබ්දතාවය ඇති වෙනවා. ඒ වගේම සැඟවී සිටමින් නොඑක් ශබ්ද ඇති කර ඒ කුමක්දයි නම් කිරීමට පැවරීම. ටීචර් කෙනෙක් තව පෙර පාසල සහාය පාලිකාව ඉන්නවා. ඒ කෙනෙක් සැඟවිලා එක්ක රබානක්, ටොනික් මෝඩියා, තාලම්පටක්, වීදුරුවකට කාසියකින් ශබ්ද කිරීම, බෙරයකට ශබ්ද කිරීම වගේ කුමන ආකාර ශබ්ද නිකුත් කරන්න. දරුවන්ගෙන් අහන්න ගේම් එකක් විදිහට ඔබ මේක කරන ක්‍රීඩාවක් විදිහට වන්න පුතේ දැන් ඔයාලට සද්දයක් ඇහි. මට කියන්න බලන්න මේ සද්ද අඳුරගෙන මොකද්ද මේ සද්ද කියලා. ඔබ එහෙම දරුවොත් එක්ක එකතු නම් දරුවෝ හොන්ට ඇහුම්කන් දෙනවා. දැන් ඔබට මේ ශබ්දය මොකද්ද කියලා උන් කියන්න ඕනේනේ. ඒ නිසා දරුවෝ මේ ශබ්ද වලට හොඳින් ඇහුම්කන් දීලා ඒවා අඳුනා ගැනීම කරනවා. අඳුනාගෙන ඔබට නම් කරයි. ඒ වගේම නිදහස් පින්තූර දෙස බලා කතා බහ කිරීමට යොමු කරවන්න. මෙහිදී ඔබට මම යෝජනා කරනවා නිදහස් පින්තූර දෙස බලා කතා කිරීමේදී ඔබ පළමුවෙන්ම තනි පින්තූර දරුවන්ට දෙන්න. තනි පින්තූරයක් කියලා කියන්නේ අපි උදාහරණයක් විදිහට මාළුවෙක් විතරක් ඉන්න පින්තූරයක්, මලක්, ගහක් වගේ එක තනි පින්තූරයයි තියෙන්නේ. පින්තූරේ පුරාවට තියෙන්නේ ඒ දේ විතරයි.
දරුවෝ ඒ දේ ගැන කතා කරා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් ගස් ලැබු ගෙඩියක් තියෙන පින්තූරයක් දුන්නා. තනි පින්තූරයක්. දරුවා කියයි මේක ඉදිලා නම් ඉදිලා. ඉදිච්ච ගස් ලැබු ගෙඩියක්. මේක කහ පාට වෙලා තියෙනවා. ඉදිලා හින්දා කහ පාට වෙලා තියෙනවා. ලොකු ගස් ලැබු ගෙඩියක්. ඔය ආකාරයෙන් මේ දරුවා විස්තර කරයි හැඩය කියයි රවුම් හැඩ තියෙනවා විස්තර කරයි. දැන් අමු එකක් තිබ්බනම් මේ කොළ පාටින් පාට කරලා මේ ගස් ලැබු ගෙඩිය අමු එකක් කොළ පාටින් තියෙන්නේ. ඔය වගේ කියයි මාළුව ගැන පින්තූරයක් තිබ්බ මාළුව ගැන කියයි මේ මාළුවෙක් වරල් තියෙනවා. ඇස් දෙකක් තියෙනවා, හැක් තියෙනවා, කට තියෙනවා. ඒ වගේ දරුවෝ ඒ ගැන විස්තර කරයි. ඒ වගේ විස්තර කරන්න පින්තූර දෙක බලා කතා බහ කරන්න යොමු කරන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ක්‍රමක්‍රමයෙන් පින්තූර දෙක එක පින්තූර වල ප්‍රමාණය වැඩි කරන්න. පසු තලයක් තියෙන පින්තූර නැත්නම් මොන හරි යම් කිසි සිද්ධියක් විස්තර කරන පින්තූර දක්වා ඔබ වර්ධනය කරගන්න. එතනදී දරුවෝ කියයි ඉර පායගෙන එනවා, කන්දක් තියෙනවා, කුරුල්ලෙක් පියාඹනවා ආදී වශයෙන් අර සරල දේ සිට ටිකෙන් ටික වැඩි පින්තූර දෙස යොමු කරාම දරුවෝ මුලින් කීවේ වචනයයි දෙකයි දැන් දරුවන්ට අර ඒ පින්තූර දිහා බලලා වාක්‍ය 5ක් 6ක් කියාගන්න හැකියාව ඇති වෙනවා. ඒ වගේම කාඩ්බෝඩ් මගින් සකස් කරගත් රූප වාහිනිය තුලින් නොඑක් දෑ පිළිබඳව කතා බහ කිරීමට යොමු කරවන්න පුළුවන්. මේකත් ඔබේ ගුරුවරයාගේ නිර්මාණශීලී හැකියාව මත ඔබට පුළුවන් රූප රාමු කරකවන විදිහට ආකාරයට රූප වාහිනියක් වගේ දෙයක් කාඩ්බෝඩ් එකකින් හදාගෙන රූප වාහිනියේ තිරේ ප්‍රමාණයට ඔබට රූප රාමු පෙළගස්සගෙන ඔබ එකින් රූප රාමු කරකවන්න. එතකොට එක එක රූප රාමු තිරයට වැටෙනවා. එතකොට මේක ගැන දැන් කතා කරනවා. දැන් ඒක කරකෙ උඩට කරකවම දෙවෙනි රූප රාමු වෙනවා. දැන් දෙවෙනි රූප රාමුවේ තියෙනදී ඔබ විස්තර කරනවා. නැත්නම් දරුවෝ විස්තර කරනවා. ඒ ආකාරයේ රූප වාහිනී නිර්මාණය කරගෙන දරුවන්ට කතා බහ කරන්න අවස්ථාවක් යොමු කරලා දෙන්න. කතන්දරයක් කියා දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි දැන් කතා කරලා බලමු. ඔබ දන්නවා අපි දන්නවා කතන්දර අහන්න ළමයි ගොඩක් කැමතියි. අපිත් ආසයි තව කෙනෙක් කතන්දරයක් කියනකොට අහගෙන ඉන්න. ඒ වගේම කතන්දරය අහගෙන ඉන්න ආස වෙන විදිහට ඔබට කතන්දරය කියන්න නම් මොනවාද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කියලා ගුරුවරයෙක් විදිහට ඔබ දැනගෙන ඉන්න ඕනේ. පළමුවෙන්ම දරුවාගේ ඇස් සහ ගුරුවරියගේ ඇස් හොඳින් සම්බන්ධ වන අයුරින් දරුවාට දරුවන්ව අසුන්ගත කරවන්න. ඒ කියන්නේ ඔබ දරුවන්ව පෙර පාසල් පුටුවල වාඩි කරලා ඔබ හිටගෙන කිව්වොත් දරුවන්ට ඔබ දෙස බලන්න ඔළුව උස්සන්න වෙනවා. දරුවන්ට බෙල්ල රිදෙනවා එතකොට. එහෙනම් ඔබත් ඒ දරුවන්ට හැමෝටම ඔබව පෙනෙන පරිදි අඩ කවයකට හරි ඔබ දරුවන්ව පුටුවල වාඩි කරලා ඔබත් හැම දරුවෙක්ටම ඔබව පේන විදිහට ඔබත් අසුන්ගත වෙන්න. ඒ වගේ දරුවන්ගේ ඇස් මට්ටමට සුදුසු ආකාරයටයි ඔබ අසුන්ගත වීම හරි සිට ගැනීම හරි කළ යුත්තේ. අවශ්‍ය අවස්ථාවන්හිදී හඬ උස් පහත් කරන්න. ඔබට කියන්නේ දැන් කවුරු හරි තරහෙන් දෙයක් කියනකොට ඒක උස් හඬින් කියනවා. අහිංසකව නිකන් දුකින් කියනකොට අපේ ස්වරේ පහත් වෙනවා. එක්ක අඬන්න ලෑස්තිලා අඬමින් කියනවා කොහොමද ආන්ගේ වගේ ඒ තමන්ගේ හඬේ වොලියුම් එක හඬ පාලනය කරගන්න ගුරුවරයෙක් ලෙස ඒ ඔබට කළ හැකියි. ඒ වගේ මුහුණේ ඉරියව් හා අංග චලනයන් නිවැරදිව භාවිතා කරන්න. කතන්දර වලදී ළමයි අපේ ගුරුවරයන්ට අපිට ආදරය කරන්නේ අපි එයාලට ආස හිතෙන විදිහට ඔබ එයාලට ආස අඳිනවා. ඔබ එයාලට ආස විදිහට ඔබ hina වෙනවා, නටනවා, ගයනවා. ඉතින් දරුවෝ ආන් ඒ වගේ ඔබේ මුහුණේ ඉරියව් වලින් දැන් ඔබ සිංහයා ගැන කතා කරනවා. සිංහයාගේ බය ඔබ මුහුණෙන් පෙන්වන්න ඕනේ. ළමයිනොත් ඔබේ මුහුණේ ඒ බය ඉරියව්වට ළමයිනොත් නිකම්ම මොන ඒගොල්ලන්ගේ බය වෙච්ච මූණක් වගේ පේනවා. ඒගොල්ලෝ දැන් කතාවේ දැන් මේ සිංහයා තමන්ගේ ඉස්සරහා ඉන්න තැනට පත් වෙලා වගේ මූණවල වල ඉරියව් වෙනස් වෙනවා. ඒ වගේම ඔබ සතුටින් දෙයක් කියනවා ඔබේ සතුටත් ඔවුන් තුළ එනවා. ඔබ මෙහි සිහිනා වෙලා කියනකොට අර දරුවෝ තුළ එයාලට එක වුණා වගේ එයා තුලින් ඒ ඉරියව් පේනවා. ඒ වගේ අංග චලන ඔබ දෙන්න අතින් පයින් බරංග පාලා නටලා ඉගිලෙනකොට ඉගිලලා පෙන්වන්න ඒ වගේ දේවල් ඔබට අංග චලන පෙන්වන්න පුළුවන්. ඒවා තුලින් කතන්දරේ වර්ණවත් ලෙස කතන්දරේ සාර්ථක ලෙස දරුවන්ට කියා දෙන්න භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම දරුවන්ට සිතීමට අවස්ථාව ලබා දෙන්න. දැන් ඔබ කතන්දරේ ටිකක් දුර කියන් යනවා. ඔන්න පුතේ දැන් ඔන්න ස්කෙලාව යනකොට සිංහෙක් මේ පුංචි අහපැටියෙක් ඔන්න ඇවිදගෙන යනවා බඩගිනි වෙලා ඇවිදගෙන යනවා.
මේ අනේ දැන් බඩගිනි වෙලා විදගෙන යනවා තාම කෑමක් හම්බුන්නේ නැහැ. ඕන් ඔය අතර එක පාට සද්දයක් ඇහෙනවා. දැන් ඔබට අහන්න පුළුවන් ඔබට එතන නවත්තලා අහන්න පුළුවන් මේ මොකද්ද දන්නේ නැහැ නේද? එහෙම සද්දයට මොකක් වෙන්නද දන්නේ නැහැ නේද? ඒ වගේ ඔබට පුළුවන් එයාලට හිතන්න අවස්ථාව දෙන්න. ඒකට ඕන් එක එක දේවල් කියයි. සමහරට ඒ කතන්දරේ තියෙන ඒ ඊළඟට එන්න තියෙන දේ වෙන්න පුළුවන් දරුවෝ කියන්නේ. ඒ නිසා ඒ වගේ හිතන්න එයාට අවස්ථාව දෙන්න. ඒ වගේම දරුවාව කතන්දරයට සම්බන්ධ කරව ගන්න. දැන් අර කිව්වා වගේ ඔබ දරුවෝ ඔබට කතා කරලා ඔබට දේවල් කියනවා. කතන්දරේ ටිකක් කියනකොට ඔබට දැන් කියනවා ඊට පස්සේ මොනව වෙන්නද දන්නේ නැහැ නේද? මම දැන් මේ සමාන ඉස්කෝලේ ගියා දැන් සමන් වැටුණා දැන් මොනව වෙන්නද නේද? යාළුවත් එක්ක ගියා දැන් යාළුවෝ උස්සන්නේ නැද්ද? යාළුවෝ උදව් කරන්නේ නැද්ද? නේද? එතකොට යාළුවා කියේ නෑ දැන් වැටුණා නම් එයාව අපි උස්සන්න ඕනේ. යාව නැකිටවන්න නැති. යාව උදව් කරන්න ඇති. ඒ වගේ දරුවෝ සම්බන්ධ වෙනවා අපිත් එක්ක කතන්දරවලදී. ඒ වගේම කතන්දරේ ප්‍රකාශ කිරීමේදී සරල භාෂා ශෛලියක් අනුගමනය කරන්න. ඔබ විසින් කරන ලොකුම වැරද්දක් තමයි පෙරපාසල් ගුරුවරියන් ජනප්‍රිය ලේඛක ලේඛිකාවන්ගේ කතන්දර පොත දරුවන්ට කියලා දෙනවා. ඒක හොඳයි. ඒ වගේම ඔබත් නිර්මාණශීලී වෙලා කතන්දර චිත්‍ර උපරාම හරි ගුරු උපකරණ හරි භාවිතා කළ කතන්දර කියන්න. එෙහිදී ඔබේ ඒ කතන්දරේ තියෙන විදිහටම ඔබ වචනේ කතන්දරේ පොත බලාගෙන ඔබට කියන්න ඕනේ කියලා කොහෙවත් නැහැ. ඔබේ කතන්දරේ ඔබ ග්‍රහණය කරගන්න. කතන්දරේ තියෙනවා එකමත් එක කාලෙක ඔන්න හිටියා අවල්ලුයි මෙයයි හිටියා. දැන් ඔබ ඒ විදිහටම කියන්න යන්න ඕනේ නැහැ. ඔබ ඒ කතන්දරේ උකහා ගන්න. ඔබ කතන්දරේ කියලා දෙන දේ ඔබේ කරගෙන ඔබ කතන්දර පොත පැත්තක තියලා ඔබ විසින් හදාගත්ත රූප රාමු හරි ගුරු උපකරණ හරි තියෙනවනේ ඒව භාවිතා කරමින් ඔබ කතන්දරේ කියන්නේ. ඔබ අර කතන්දරේ තිබ්බ ඒ වාක්‍යම ඒ වචනේම ඔබ කියන්න ඕනේ දරුවට තේරෙන භාෂාවෙන් සරල භාෂාවෙන් ඔබ ඔබේ බවට ඒ කතන්දරේ පත් කරගෙන දරුවන්ට කියලා දෙන්න. එවැනි ශෛලියක් ඔබ අනුගමනය කරන්න. ඒ වගේම දරුවාට නුහුරු වචනයක් හෝ දෙකක් කතන්දරය තුළ යෙදේ නම් ඒවා නැවත නැවත භාවිත කරන්න. අපි හිතමු දරුවා කවදාවත් අහලා නැති වචනයක් කතන්දරයකින් කියනවා. එතකොට දරුවා දන්නේ නැහැ. ඔබ ඒක එකපාරක් කියලා සද්ද නොකර යන්න එපා. නැවත පාරක් ඒ මොකක්ද ඒක ගැන කියනක ඔබ විස්තර කරන්න. විස්තර කරලා නැවත ඒවා කියලා දෙමින් නැවත ඔබට කතන්දරේ මැදින් හරි ඔබට ඒ වගේ දේවල් අහන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය ඉගෙනීම් ආධාරක භාවිතා කරන්න. මම ඔබට මීට කලිනුත් මේ මුලින් ක්‍රියාමාර්ගවල මුල් ක්‍රියාකාරකම් වලදී ඔබට කිව්වා ඒ අවශ්‍ය එක කතන්දරයට අවශ්‍ය රූප රාමු ඔබ භාවිතා කරන්න. ඔබට පේනවා මෙම තිරේ දිස්සන රූප රාමු වලත් ඔබට තියෙනවා මේ ගුරුවරු විසින් ඉගෙනීම් ආධාරක භාවිතා කරගෙන කතන්දර නිර්මාණ ඉදිරිපත් කරනවා. ඒ වගේ ඔබ නිර්මාණශීලී වෙලා ඉගෙනීම් ආධාරක භාවිතා කරන නිදහසේ දරුවන්වත් අවශ්‍ය නම් ඒ උපකරණ ආධාරක භාවිතය සඳහා යොමු කරගන්න. ඒ වගේම විරාම සහිතව කතන්දර ඉදිරිපත් කරන්න. ඔබ පැයක් විතර යන ලොකු දිග කතන්දර ඔබ කියන්න එපා. විනාඩි 5ක 10කින් ලස්සන ආදර්ශයක් ගත හැකි කතන්දරයක් කියලා ඔබ නිකා හිස් වචන ටිකක් කිව්ව පැය ගානක ලොකු වඩා සාර්ථක ආධාරක ඉගෙනුම් ආධාරක භාවිතා කළා. ඔබ මේ කතන්දරයක අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඔබට මෙතන 9ක් සඳහන් කරලා තියෙනවා. ඒ 9 ඔබ භාවිතා කරලා ඔබ ලස්සනට කතන්දර ඉදිරිපත් කළා කියලා හිතන්න. ඒ ඉදිරිපත් කළ අවසානයේ දරුවන්ට මේ කතන්දරය තුළින් ඉගෙන ගන්න දෙයක් නැත්නම් ජීවිතයට ගන්න දෙයක් නැත්නම් ඒ කතන්දරයේ අවසානයේ වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා පුංචි කතන්දරයක් විනාඩි 5ක 10ක හරි කමන්නේ ලස්සන කතන්දරයක් ඔබ තෝරා ගන්න එක විරාම සහිතව ඉදිරිපත් කරන්න. ඉඩ තිය දරුවන්ට එක දිගට එක හුස්මට කතන්දරේ තේරුම් ගන්න බෑ. රස විඳින්මින් ලස්සන කතන්දර ඉදිරිපත් කරන්න. ඒ වගේම අවසානයේ ඔබ මේ කතන්දරය තුළින් දරුවන්ට මොකක්ද දුන්න ආදර්ශය? මොකක්ද මේ කතන්දරෙන් පුතේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ? ඔබ කියන්න යන්න එපා. දරුවන්ගෙන් අහන්න ඉස්සෙල්ලා. පුතේ දැන් මේ කතන්දරේ ටීචර් මෙච්චර වෙලා කියලා දුන්නා. මොනවාද මේ කතන්දරේ හොඳ දේවල්? මොනවාද පුතාලාට ඉගෙන ගන්න තියෙන්නේ කියලා අහන්න. ඔවුන්ට හිතන්න ඉඩ දෙන්න. සිතීමේ ශක්තිය අවදි කරන්න. ඔබ හිතන ඔබේ අරමුණ කරා පුංචි හෝ ඉගියක් ඔබට ලබා දෙන තැනටවත් ඔබ ඒක වඩා විස්තර කරන්න. පුතේ මම මේ කතන්දරෙන් කිව්වේ බලන්න ඉවසීම ගැන. බලන්න මේ යාළුවා කොයිතරම් ඉවසුවද නැත්නම් මේ සතා කොයිතරම් ඉවසුවද නේද? පුංචි පුතාලා ජීවිතේදී එහෙම තමයි. මේ වගේ තැන්වලදී අපි හැම වෙලේම ඉවසන්න ඕනේ. අපිට තරහ යන්න හොඳ නෑ. වගේ ඔබ මේ කතන්දරේ හොඳ දේ
කියන්නේ හොඳ දේ අරයා ඒ කතන්දරේ මෙහෙම වුණා ඒ වගේ පුංචි ඕගොල්ලොත් මේක තමන්ගේ ජීවිතයට ඈඳ ගන්න මේ හොඳ ගුණාංග තමන්ගේ ජීවිතයට එකතු කරගන්න මේ හොඳ දේ කියන එක කියලා දෙන්න. මම හිතන්නේ කතන්දරයක් කියලා දීමේ අවසාන අරමුණ වෙන්න ඕනේ ඒකයි. නැත්තම් ඔබේ වටිනා කාලය ඔබේ වටිනා ශ්‍රම යොදලා ඔබ කොච්චර ලස්සන උපකරණ හදලා කොච්චර මහන්සි වෙලා කොච්චර ඉරියව් හැංගීම් ප්‍රකාශ කරලා සරල භාෂා දාලා ඔබ කොච්චර කිව්වත් වැඩක් නැහැ. මේ කතන්දරය තුලින් දරුවන්ට සමාජයට ගන්න දෙයක් නැත්තම් දෙන්න දෙයක් නැත්තම් ඉගෙන ගන්න දෙයක් නැත්තම් නිසා සෑම වෙලාවකම ඔබ දෙන කතන්දරය ඔබ හොඳට කියවලා ඔබේ කරගෙන ඒ කතන්දරේ අවසානයේ මෙන්න මේ දේ තමයි මම දරුවන්ට උගන්වන්නේ මේ හොඳ දේ. ඒ කියන ඒතනට ඔබ ගන්න දරුවගෙන් දරුවෝම ඒ මොකද්ද ඒ කතන්දරේ ඉගෙන ගත්ත කියන එක දරුවන්ගෙන්ම අහන්න ඔබට හැකි වෙන ලෙස ඔබ කතන්දරේ හොඳින් ඉදිරිපත් කරොත් හොඳින් දරුවන්ට ග්‍රහණය කෙරෙව්වොත් ඔබ සාර්ථක වෙයි. ඒ නිසා ඔබ ඒ සාර්ථකත්වය ළඟා කරගන්න කටයුතු කරන්න. පෙර කියවීමේ කුසලතා වර්ධනය ගැන අපි දැන් කතා කරමු. පරිසරයේ ඇති වෙනස්කම් ළමයා හොඳින් දනියි. අඹ කොළයක හා ගෙල් කොළයක වෙනස මෙන්ම පිච්ච මලේ හා රෝස මලේ වෙනසද ඔහු අත්දැකීමෙන් දනියි. කියවීමට අවශ්‍ය කරන දෘශ්‍ය විභේදන හැකියාව ලිවීමට අවශ්‍ය කරන දෘශ්‍ය විභේදන හැකියාවට වඩා වෙනස්ය. අකුරක් තවත් අකුරකින් වෙනස් වේ. එකම අකුර වුවද ඉස්පිලි, පාපිලි, එළපිලි ආදී යෙදීමෙන් වෙනස් වේ. එසේම සියුම් වෙනස්කම් නිසා පමණක් වෙනස් වන අකුරුද ඇත. එම සියුම් වෙනස්කම් හැඳිනීමට ළමයාගේ ඇස හුරු වී තිබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කුසලතාවය දෘශ්‍ය විභේදන කුසලතාවයයි. දෘෂ්ටි විභේදන කුසලතා වර්ධනය සඳහා එහිදීද රූපවල සියුම් වෙනස්කම් හඳුනාගෙන ප්‍රකාශ කිරීමට හැකියාව ඇති කළ යුතුයි. විවිධ ආකාරයේ එකම සමානයේ රූප දීලා පුංචි වෙනස්කම් ඒවා අතර දීලා ඒ දරුවට ඒ රූප ගොඩනක් අතරේ මේ පුංචි වෙනස්කමකින් මේක වෙනස් බව හඳුනාගෙන ප්‍රකාශ කරන්න මේක මෙන්න මේ නිසා මෙතන වෙනස් වෙලා කියලා දරුවට ප්‍රකාශ කරන්න හැකි වෙන විදිහට රූපවල පුංචි සියුම් වෙනස්කම් යොදාගෙන දරුවන්ට හඳුනා ගන්න හැකි විදිහේ කුසලතා සඳහා ක්‍රියාකාරකම් ඔබ සංවිධානය කරන්න. ඒ වගේම අකුරු හා රූප අතර ඇති වෙනස්කම හඳුනාගෙන ප්‍රකාශ කිරීම කළ යුතුයි. ඔබ දන්නවා අකුරු වලක් තියෙනවා පුංචි වෙනස්කම්, රූප වලක් තියෙනවා පුංචි වෙනස්කම්. ඒවා හඳුනාගෙන ප්‍රකාශ කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම් වල යොදවන්න. මේ සඳහා සැලසුම්ගත සෙල්ලම් මෙන්ම ද්‍රව්‍ය නිරීක්ෂණයට අවස්ථාව හා ද්‍රව්‍ය මතක තබා ගැනීමේ අභ්‍යාසවල යෙදවීම වැදගත් වේ. මේදී මේ සඳහන් අභ්‍යාසද දරුවා ලවා කරවීමෙන් ඔහුගේ දෘෂ්ටි විභේදන හැකියාව සංවර්ධනය කළ හැකි වේ. තවද සරල තැනින් පටන්ගෙන පසුව ක්‍රමයෙන් ඉහළ මට්ටමට යන ලෙස ක්‍රියාකාරකම් සංවිධානය කර ඇත. පෙර කියවීමේ කුසලතා වර්ධනය කියන මාතෘකාව යටතේ අපි කතා කරමු. කියවීම එකවර කළ හැකි ක්‍රියාවක් නොවේ. ඒ සඳහා දරුවාට හොඳ සූදානමක් තිබිය යුතුයි. එහිදී ළමයා තුළ ශ්‍රවණ හැකියා කුසලතාවය, දෘෂ්ටි විභේදන කුසලතාවය හා මනෝචාලක කුසලතාවය වැනි මූලික කුසලතා වර්ධනය කළ යුතු වෙනවා. කියවීම ආරම්භීමට පෙර කියවීම සඳහා වූ මනෝචාලක නිපුණතා වර්ධනය කළ යුතුයි. මෙම ක්‍රියාකාරකම් මගින් ළමයාගේ පහත සඳහන් කුසලතා වර්ධනය අපේක්ෂා කරයි. රූපවල සියුම් වෙනස්කම් හඳුනාගෙන ප්‍රකාශ කිරීම, අකුරු හා රූප අතර ඇති වෙනස්කම් හඳුනාගෙන ප්‍රකාශ කිරීම කළ යුතුය. සැසඳීමේදී හා කතා බහේ කුසලතාවය, වචන තේරුම් ගැනීමේ කුසලතාවය, සමානතා හා වෙනස්කම් දැකීමේ කුසලතාවය, සමානතා හා වෙනස්කම් ඇසීමෙන් අවබෝධ කර ගැනීමේ කුසලතාවය, වමේ සිට දකුණට ඇස ගෙන යාමේ කුසලතාවය. පෙර ලිවීමේ කුසලතා වර්ධනය යටතේ
පෙර පාසල් ගිය සෑම දරුවෙකුටම ලිවීමේ පෙර සූදානම හා පෙළඹවීම අවශ්‍ය බව අධ්‍යාපනඥයින් පිළිගෙන ඇති කරුණකි. අකුරු ලිවීමට පෙර අතේ සහ ඇඟිලිවල සිව් මාංශපේශි ශක්තිමත් කළ යුතුය. අත, ඇස හා හිස සමායෝජනය හෙවත් වමේ සිට දකුණට ඇසගෙන යාමට හුරු කළ යුතුය. පෙර පාසල් ගිය දරුවාට ලිවීමේ සූදානම අවස්ථා 3කින් සිදු කළ හැකිය. ලිවීමේ උපකරණ ඇල්ලීමට හා ලිවීමට අවශ්‍ය වන ශාරීරික චාලක ක්‍රියාකාරීත්වයට හුරු කිරීම. 2. ළමයාගේ කතන හැකියාව දියුණු කිරීම. 3. ළමයා ලිවීමේ කාර්යයට ටිකෙන් ටික යොමු කරවීම. සංවේදී ඉන්ද්‍රියයන් වන ඇස, කන, දිව, නාසය සහ කය මගින් ලබා ගන්නා සංවේදන මොළයේ අදාළ කොටස් මගින් තේරුම් ගැනීම සිදුවේ. චාලක ඉන්ද්‍රියයන් මගින් හේතු නිසි ප්‍රතිකාර දක්වයි. මේ හේතුවෙන් සංවේදී ඉන්ද්‍රියයන් වන මොළය හා චාලක ඉන්ද්‍රියයන් අතර සමායෝජනයන් ඇතිවන ලෙස සැලසුම් කළ ක්‍රියාකාරකම් වල දරුවා යෙදවිය යුතුය. එහිදී මනෝචාලක ක්‍රියාකාරකම් ගණයට ලිවීම සඳහා වූ මනෝචාලක නිපුණතා වර්ධනය කළ යුතුය. උදාහරණ ලෙස වමේ සිට දකුණට ඇසගෙන යාම, එනම් ඇස අත සමායෝජනය සඳහා යා කිරීම වැනි ක්‍රියාකාරකම් වල යෙදවිය යුතුය. ඒ වගේම ඔබට පුළුවන් වමේ සිට දකුණට ඉරක් ගහලා දීලා ඒ වමේ ඉඳන් දකුණට මොන හරි එක පින්තූර ටික අපි තුමු මල් කියලා මල් ටිකක් කපලා දීලා වමේ ඉඳන් දකුණට අර ඉර උඩ අලවන්න දෙන්න. එතකොට වමේ ඉන්න කුරුල්ලෙක් මේ පැත්තේ දාලා දකුණු පැත්තේ කුරුල්ල කූඩුව තියෙනකොට වමේ ඉඳන් අර කුරුල්ලා කූඩුවට යනවා වගේ කූඩුවට යනවා. ඉරි කඩිරි ඇඳලා ඒ කඩිරි සම්බන්ධ කරන්න ඔබට දෙන්න. මෙවැනි ක්‍රියාකාරකම් පෙර පාසල් වලදී පෙරලිවීමේ කුසලතා වර්ධනය සඳහා යොදා ගන්නවා. සිව්වැදෑරුම් භාෂා කාර්යෝ ඔබ දන්නවා සිව්වැදෑරුම් කාර්යයන් තියෙන භාෂාවේ පළවෙනි කාර්යය තමයි සවන් දීම, දෙවෙනි කතාව කියවීම, ලිවීම. ඒතර සවන් දීම යටතේ පළමුව ඇසීමට සලස්වන්න ඕනේ, දෙවනුව කතාවට පොළඹවන්න ඕනේ, දෙවනුව කියවීමට අකුරු ගන්වන්න ඕනේ, සිව්වනුව අකුරු වලින් ලිවීමට උගන්වන්න ඕනේ. එතකොට සවන් දීම යටතේ සවන් දීමෙන් භාෂාව හා දැනුම අභ්‍යන්තරගත කර ගන්නවා. ඒක ඇතුළට ගන්නවා. කතාවෙන් භාෂාව හා දැනුම පිට කරනවා. බාහිරගත කරන්නේ. හිතන දේ එළියට දානවා. කියවීමෙන් භාෂාව හා දැනුම ඇතුල් කර ගන්නවා. දැනුවත් වෙනවා. ඇතුළට උරා ගැනීම සිදු වෙනවා. ලිවීමෙන් භාෂාව හා දැනුම පිට කරනවා. දන්නා දේ ප්‍රකාශ කරනවා. චින්තනය නව නිර්මාණාත්මක බවට පත් වෙනවා. ඒකට සවන් දීම සහ කතාව ස්වභාවිකයි. අමුතුවෙන් ඉගෙන ගත යුතු නැහැ. නිරෝගී නම් උපදින හැමෝටම එම ස්වභාවික හැකියාවන්ද පිහිටනවා. මුල් ළමාවියේදී සංවර්ධනය කරනු ලබන්නේ මෙම හැකියාවන් දෙක පමණි. උපතේ සිටම යමක් ඇසීමට සැලසිය යුතුයි. මේ අතර හැඬීම, කෝජනය, ලාලනය ඔස්සේ කතාව මෙම හැකියාවන් දෙක සංවර්ධනය කරනු ලබන්නේ විධිමත් අධ්‍යාපනයේදී. එහෙත් පෙර පාසලේදී ඊට සෝදානම් කරනු ලබනවා. ඒ ලිවීමට සෝදානම් නැතත් පෙර ලිවීම නම් වේ. ඔබ දන්නවා කියවීම සහ ලිවීම මෙම හැකියාවන් දෙක ස්වභාවික නැහැ. අමුතෙන් අපි ඉගෙන ගන්න ඕනේ. පළමුව අපි හෝඩි ඉගෙන ගන්න ඕනේ. එම නිසා මෙම හැකියාව නැති අයද අප අතර සිටිනවා. ඒ නිසා ගුරුවරයෙක් විදිහට ඔබ කරන්න ඕනේ ඔබ වෙතට එන පුංචි දුවා දරුවන්ට මෙම සිව්වැදෑරුම් භාෂා කාර්යයන් පිළිබඳව හොඳ පෙර පාසල් වයසට ගැලපෙන ලෙස පෙර පාසල් වයසට ගැලපෙන ලෙස ඔවුන්ට අත්දැකීම් බහුල කරලා ඔවුන්ව භාෂාව සඳහා පෙර සූදානම් කරවන්නේ. මම හිතනවා ඔබට මෙම භාෂා පිළිබඳ දේශනාවෙන් ඔබ වෙත ඉදිරිපත් කළ කරුණු ඔබට හොඳින් අවබෝධ වෙන්නේ නැති කියලා නැවත දවසක ඔබ වෙත භාෂාව සම්බන්ධව තවත් දේශනයක් එක්වීමට බලාපොරොත්තු වෙමින් අද දේශනය සමාප්ත කරනවා. ඔබ සැමට ස්තුතියි.